සාමය රඳවා ගැනීම සාමාන්‍ය පොලිසියේ කර්තව්‍යය. 9 වෙනිදා අවසනවන්ත අවස්ථාවේදී එක් අවස්ථාවකදී හමුදාවක් හැඳවෙනවා. හමුදාවක් හැඳපුවේ ඉඳලා යන්න සම්කිසි සමහරලාට කාලයක් ගත වෙනවා. සමහර තැන්වලදී ඒ ආකාරයෙන් ක්‍රියා කරගන්න බැරි වෙච්ච අවස්ථාවන් තිබෙනවා. යම් අඩුපාඩුකම් වුණා නැතුව නෙමෙයි. හැම පැත්තක්ම හරියට තියාගන්නත් ඕනේ. මට FB එකක් නැහැ මම ඒකද FB බලන්නේ. කවුරු වෙනව නමකින් තියාගන්නවත් දන්නේ නැහැ. FB එකේ හිම ඔබේ නම සෑහෙන්න කියවෙනවා. මොන වගේද දන්නේ නැහැ කියවෙනවා. යම් කිසි කොටසක ජය ගැනීමකට නියතයි. ඒකත් අපි කොහොම හරි ජය ගන්න. කිසිම දෙයක් නිකම්ම නම් එන්නේ නැහැ. අදටත් දම්මත ඉන්නවා අපගේ විරෝධාර රණවිරෝ සමහර අයට නැවත කවදාකවත් සුවෙන්න බැරි තත්ත්වයන් තියෙනවා. ඊපු හැම තැනම සේනාංකයත් එක්ක ඉදිරියම ගමන් කර කකුල් දෙකෙන් පයින් අනිත් සොල්දාදුවත් එක්ක සමහරලාට ඉස්සරහ සටන් කරපු වෙලාවල් තිබෙනවා. මතක් වෙනවා පික්චර් එකක් වගේ පටගාලා වැටෙනවා මෙන්න මෙහෙමයි. එතන තිබ්බේ මෙහා හිටියේ මම මෙතන හිටියේ අතන දකුණ හිටියේ මෙහා. කාලතුවක්කුවේ හරියට ජජ් කළා දුර වැඩි වුණත් අඩු වුණත් වැටෙන්නේ අපේ ඔළුවට. විවිධ චෝදනාවක් තිබ්බනේ යටත් කරගත්තේ නැතුව මේවා කරා කියන පොඩ් ගන්න තිබ්බේ සස්වාදී. ඊට පස්සේ ස්වයං ක්‍රියා වලට ආවේ. මොකද වැඩමරක් ක්‍රියා නිතිතුවාල වුණා. તો අපි ගහන්න ඕන නම් ගහන්න ඕනේ අමාරු වුණත් අමාරුම තැනට ගහන්න. විවිධ උපක්‍රම මොනවාද හැරෙන්නේ හැරෙන ගමන් අනිත් පැත්තට. අපේ මරණ ගම් වලට යනවා. ඒ තීත්‍තිත් රටේ ජනතාව එකාමෙන් නැවිල් හමුදාට බැඳිලා ආව තස්වාදී පිටිපස්සට ගිහලා පිටිපස්සේ මේ පැත්තට ගහලා තමයි කට ඇරලා මිනිස්සු ලක්ෂයකට වැඩි මොන පන්සලකද පහනක් පත්තු කළ බෝධි පූජාවක් නොකර ජනතාව පිළිවෙලින් පහනක් පත්තු කර ජනතාවක් මේ රටේ ඉන්නේ. අපිට මුලාමතක නැහැ. ඔබේ මතකයේ ආවර්ජනය කරන්න ගියොත් මේක ඉවර කරන්න වෙන්නේ. මම දකින්නේ මට ලැබිච්ච ලොකුම භාග්‍යය ගජබා රෙජිමෙන්තුවට සම්බන්ධයි. ත්‍රිවිධ හමුදාවේ මෙතෙක් ඉතිහාසයේ වැඩිම මෙඩල් පළදින පුද්ගලයා වශයෙන් මමයි මේ වෙනකොටත් ඉන්නේ. මට කරන්න බැරි වුණු දෙයක් තියෙනවා කියලා හිතුවොත් දෙයක් තියෙනවා. අපිට පෞද්ගලික කරගන්න බැරි චුත දේවල් තියෙනවා නැතුව මේ මං හිතන්නේ ලොකු දුවගෙන නම් පන්තියට 3 පාරක් විතර ගිහිල්ලා ඇති. පොඩි දුවගේ පන්තියට ගිහිල්ලා මම හිතන්නේ එක පාරක් ගිහිල්ලා ඇති. ගිහිල්ලා නැහැ කවදා. මගේ දුවලා අවුරුදු 2කමාරකින් දැකලත් නැහැ. නායකයෙක් වුණාම ඉස්සල්ලාම නායකයාට විනයක් තියෙනවා. ඒ තත්ත්වයේ දැනුමක් නැත්තම් වෙනත් කට්ටිය ලව්ව හැදී යොදලා ඒ දැනුම ලබා දෙන්න. නායකයෙක් තමුන්ගේ කොටස තමුන්ගේ සබෝඩිනේට්ස්ලා රැක ගන්නවා නම් ඔවුන් පණ දෙන්න හරි මේ රටේ මිනිස්සු ඉන්නවා. අපිට අවස්ථාව දුන්නොත් අපි බහැලා අපි අවස්ථාව කරනවා. අපි ඉන්නේ ව්‍යවස්ථාව සහ රට ආරක්ෂා කරගන්න. මොකද හිතන්නේ අපිට නැගිටින්න පුළුවන්? අනිවාර්යයෙන්ම රැහි කියලා දෙන්න කොවිඩ් කාලෙත් කට්ටිය උඹනේ කිව්වේ. දේශපාලනයට එනවා. ඒ විවිධ කට්ටිය ආන අදහස් සමහර කට්ටිය දේවල් කියන. දැනට නෑ දැනට මේ ඇත්ත කතාවේදී මෙහෙමයි අපි දැන් හමුදාවේ සේවය කරන්නේ. Questions. අයිබෝවන් 10 questions එක්ක ඔබ එකතු වෙන්නේ. අද මම හිතන්නේ අපේ සුවිශේෂී වැඩසටහනක්. මේ වැඩසටහන සුවිශේෂී වැඩසටහනක් බවට පත් වෙන්නේ යුද ජයග්‍රහණයට වසර 13ක් සම්පූර්ණ වෙන වසරක අපි කතා කරනවා යුද ජයග්‍රහණයත් එක්ක හිටපු ඒ වෙනුවෙන් කැප වුණු වර්තමාන යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාත් එක්ක. අයිබෝවන්. අයිබෝවන්. කොහොමද මේ දවස්වල? කාර්ය බහුලද? කාර්ය බහුල වෙන්නේ නැහැ කිව්වොත් පුදුම වෙන්නේ මේ වගේ රටක රටේ තිබෙන තත්ත්වයන් එක්ක අනිවාර්යයෙන්ම කාර්ය බහුලයි. ඉතින් කාර්ය බහුල කියන එක අපේ ජීවිතයක කොටසක් මෙවැනි රැකියාවක මෙවැනි තනතුරු දරද්දී ඒකින්ද සාමාන්‍ය පරිදි කරගෙන යනවා. නමුත් ඊටාත්ම කාර්ය බහුල රටේ ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිමයක් කරන්න බලාගෙන කටයුතු කරන අවස්ථාවක්. මොනවා ආවත් ඔබ ඉන්නවා. රටේ රජයක් වශයෙන් සන්නද්ධ සේනාධි නායකයා තීරණය කරන සාමාන්‍යයෙන් මොනතරම් කාලයක් හමුදාපතිවරයෙක් ඉන්නවද කියලා. ඉතින් අපේ තියෙන කාල සීමාවන් තියෙනවා. ඒ අනුව මගේ කාලේ ඉවර වෙනකන් අවස්ථාව වෙනකන් ඉන්නවා. අඩුම වයසින් හමුදාපති වුණේ ඔබද? නෑ මට වැඩිය හමුදාපතිවරු අඩු වයසෙන් ආවා. නමුත් අඩුම වයසෙන් මේජර් ජෙනරල් කෙනෙක් වුණේ මම. ඒ කියන්නේ මේජර් ජෙනරල් වුණා මම වයස අවුරුදු 44 විතර. මම දන්නේ වැනි කාලයකදී මේජර් ජෙනරල් කෙනෙක් වෙන්න අවකාශයක් බොහොම අඩුයි. ලේසි නෑ. ලේසි නෑ. ජෙනරල් කොහොමත් ඒ නැතත් ජෙනරල් කෙනෙක් වෙන්නත් ලේසි නෑ. රටක හමුදාවේ ජෙනරල් හෝ එයා වයිස් මාෂල් කෙනෙක් හෝ අඩ්මිරාල් කෙනෙක් වෙන්න බොහොම කැපකිරීම කරලා හැම පැත්තක්ම හරියට තියාගන්නත් ඕනේ. එක පැත්තක් බෑ හැම පැත්තෙම හරියට තිබ්බොත් තමයි ඒ ආකාරයෙන් අවස්ථාවක් උදා වෙන්නේ. FB එකෙන් බලනවත් මට FB එකක් නෑ මම ඒකද FB බලන්නේ නෑ. බලන්නේ. FB මම බලන්නේ FB එකක් මට ඇත්තෙත් නෑ. සාමාන්‍යයෙන් FB වල මොන හරි තියෙනවා අවශ්‍ය දෙයක් තියෙනවා අපේ අධ්‍යක්ෂක කෙනෙක් ඉන්නවා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය අධ්‍යක්ෂක. ඉතින් ඒ කට්ටිය සහ විවිධ අධ්‍යක්ෂකවරුන් ඉන්නවා. හමුදාවට අදාළ දෙයක් තිබෙනවා නම් ඔවුන් ඒ බව දැනුවත් කරනවා. මම FB වල නෑ සාමාන්‍ය හමුදාවේ. මොකද නැත්තේ? FB සාමාන්‍යයෙන් අපි හමුදාවේ FB සාමාන්‍යයෙන් තියාගන්න සිරිතක් නෑ. හමුදාවේ අපි නිලයන් දරන පුද්ගලයන් අපි FB වල ඉන්නේ නැහැ. විශ්‍රාමික අයවලුන් ඉන්නවා. නමුත්
සමහරලාට කවුරු වෙන නමකින් තියාගන්නවත් දන්නේ නැහැ. නමුත් පොදුවේ අපි ගත්තොත් සාමාන්‍යයෙන් FB පාවිච්චි කරන්නේ. ඒ ආදර්ශය ඔබ දෙනවා. ඔව් අනිවාර්යෙන්ම. නෑ මම මේක ඇහුවේ මේ FB එකේ හිම ඔබේ නම සෑහෙන්න කියවෙනවා එකයි. මොන වගේද දන්නේ නැහැ කියවෙනවා. කියව නැති නැති වෙන්න දෙයක් නැහැ නේ කියවෙන්න. මොන දේ ආවත් ශවේන්ද්‍ර කියලා නම කියවෙනවා. ඔව් කියවේ යුතුයි. ඉතින් කියවෙනවා ඇති. ඒක ඉතින් මේකක් නේ. එකක් ඇවිල්ලා ත්‍රිවිධ හමුදාවේ තරහකට නෙමෙයි. නෑ ආරක්ෂක. ඔව් ආරක්ෂක මාර. ඔව් මම දන්නවා මිනිස්සු ආදරේ කියලා දන්නවා. ඕනම තැනක ආදරෙත් තියෙනවා. සමහර ඉතින් සුළු පිරිසක් වෙන න්‍යාය පත්‍රවලට මතවාදවලට අනුව වෙනස් වෙන්න පුළුවන්. නමුත් පොදුවේ දැන් අපි ඊයත් මේ පසුගිය සතියේ අපි යාම යුද හමුදායෙන් හදපු කුරගල මහ විහාරේ ඒ විවෘත කිරීමට ගියත් ඉතින් මිනිස්සු ඇවිල්ලා මේ දැන් සතියකට ඉස්සෙල්ලා සතියකුත් නැහැ. මිනිස්සු ඇවිල්ලා වඳිනවා. අපිට ආදරේ බොහොම ආදරේ රටේ මිනිස්සු ආදරේ කරනවා අපිට. යමුද ප්‍රශ්න 10ට සූදානම්ද කියලා අහන්නේ ඔබ අනිවාර්යෙන්ම කියනවා සූදානම් කියලා. ඔව්. 1 යුද ජයග්‍රහණයට වසර 13යි. අද මොකද හිතෙන්නේ? අද හිතෙන්නේ ඉතින් විවිධ දේවල් මතක් වෙනවා යුද්ධය ගැන දිහා බැලුවම. ඇත්තටම යුද්ධේ පටන් ගද්දී ආරම්භයේ හිටපු සමාජිකයෙක් වශයෙන් යුද්ධයේ භූමිය ඉවර කරපු දවසේ සේනාංක දෙකක් තමයි ප්‍රධාන වශයෙන් භූමියේ ඉඳලා යුද්ධ ඉවර කරේ 53 සහ 58 සේනාංක. 58 සේනාංකයට අනදුන්න පුද්ගලයා වශයෙන් ඒ වගේම හමුදාපතිවරයාට භූමියේ යුද්ධය අද ඉවරයි කියලා ප්‍රකාශ කිරීමට හැකියාවක් ලැබිච්ච පුද්ගලයෙක් වශයෙන් මම අද සන්තෝෂ වෙනවා. අද රටේ මේ ඉන්න ජනතාවට හුස්ම පොදක් අරගෙන සාමයෙන් සතුටින් ජීවත් වෙන්න පරිසරයක් හදලා දෙන්න මිනිසෙක් වශයෙන් ඒ වගේම මිනිසෙක් වශයෙන් ඉපදිලා මේ රටේ පුරවැසියෙක් වශයෙන් ඉපදිලා අපේ ජීවිත කාලය අපිට ඒ දේ කරලා දෙන්න හැකියාව ලැබීම පිළිබඳව අනිවාර්යයෙන්ම සන්තෝෂ වෙනවා ආඩම්බරයටපත් වෙනවා. නමුත් අද අපි දන්නවා වසර 13ක් සපිරන මොහොතේ අපිට වසර 13ක් යුද්ධයක් නැතුව තවදුරටත් අපි අවසන් වරට මේ මාසේ 18 යුද්ධය වුණාන් පස්සේ අපි තිබ්බ පොඩි යම් කිසියක් අපි ගන් සයිලන්ස් කියලා එකක් කියලා අපි අපි ත්‍රස්තවාදයක් වෙනුවෙන් භාවිතා කරන්න නැති තත්ත්වයක්. ඉතින් එදායින් පස්සේ මේ ඇතිවෙච්ච අන්තවාදී ප්‍රහාරය අරුණම ඒ ප්‍රහාරය අරුණම මේ ත්‍රස්තවාදයක් මේ රට තිබිලා නැහැ. ඒ ත්‍රස්තවාදය සහ මුලින්ම රටෙන් භූමියෙන් ඉවත් කරගන්න පුළුවන් කියලා වචනේ කිව්ව දේ අපිට ඒ ආකාරයෙන්ම අපිට කරගන්න හැකියාව ලැබුණා. ඉතින් ඒක පිළිබඳව අපි සන්තෝෂයටපත් වෙනවා. ඉතින් රටේ මිනිස්සුන්ට මේ වගේ ඉන්න පරිසරයක් හදලා දෙච්ච කණ්ඩායමක සමාජිකයෙක් හැටියට අනිවාර්යයෙන්ම සන්තෝෂ වෙනවා. නමුත් මේ අවස්ථාවේදී රටේ විවිධ ප්‍රශ්න තිබෙනවා. ඒවටත් මුහුණ දෙන්න ඕනේ. ඉතින් ඒ කාලෙම තමයි අපිත් ඉන්නේ. අපි මේ වසර 13ක් ගත වෙද්දී මේ තත්වයන් යටතේ අපි දැක්කා කොවිඩ් එකක් ආවා. මේ ඔක්කොම කාලේ හැම ඒ පරාසෙම අපි ඉඳලා තියෙනවා. ඉතින් සියල්ලට මුහුණ දුන්නා. සියල්ලට මුහුණ දීලා තියෙනවා. සියල්ලම අපි ජයගෙනත් තියෙනවා. ඉතින් තවම යම් කිසි කොටසක ජය ගැනීමකට නියතයි තියෙනවා. ඒකත් අපි කොහොම හරි ජය ගන්න ඕනේ. හොඳයි. 2 සමහර දේවල් තියෙනවනේ සන්නාම බවට පත් වෙනවා. අපි ගිහිල්ලා ඔය පාරිභෝගික භාණ්ඩ එහෙම ගද්දිත් ඒ සන්නාමේ නමින් ඉල්ලන්නේ. ඒ වගේ එකක් තමයි මේ 58 වෙනි සේනාංකය කියන්නේ. ඒ කියන්නේ මං හිතන්නේ මිනිස්සු යුද හමුදාව ගැන අහුවාම සේනාංක වලින් 58 ඔලුවට එනවා නිකම්. එහෙම සන්නාමයක් හැදුනේ කොහොමද? එහෙම ඒක නිකම්ම වෙච්ච දෙයක්ද නැත්නම් ඒකට කැප වෙච්ච පිරිසක් ඉන්නවද? ඔබ ඒකට කොහොමද දායක වුනේ? ඔව් කිසිම දෙයක් නිකම්ම නම් එන්නේ නැහැ. භූමියෙන් මොකක් හරි හොයාගත්තොත් ඒකටත් යම් කිසි ආකාරයේ වෙහසක් දරන්න ඕනේ. 58 සේනාංකය ගත්තන් පස්සේ යුද්ධ ඔබතුමා කිව්වා වගේ වසන්ත අද යුද්ධ වුණාන් පස්සේ අපි බැලුවන් පස්සේ වැඩිම භූමි ප්‍රදේශයක් අත්පත් කරගත්ත නිදහස් කරගත්ත සේනාංකය 58 සේනාංකය. ඒ වගේම තමයි ප්‍රධාන නගර ගත්තන් පස්සේ විශේෂයෙන්ම මුලතිව් හැරුණකොට ප්‍රධාන නගර වශයෙන් අපි ගත්තා මේ ප්‍රදේශයේ තියෙන පූනරින්ද කිලිනොච්චිද පරන්තන්ද එලිෆන්ට් පාස්ද පුදුකුඩිතුරිප්පුද පුතුමාතලන් කියන වැඩිම ප්‍රාණපකරුවන් උදාගත ප්‍රදේශය වෙල්ලමුල්ලේ වයිකාල් ඒ වගේ ගත්තම ඒවැනි ප්‍රධාන මර්මස්ථාන ඔය මුලතිව් හැරුණම් සියලුම අනිකුත් මර්මස්ථාන අත්පත් කරගත්තේ 58 වන සේනාංකයෙන් 57 වන සේනාංකයේ දායකත්වයක් 58 5 57 ලබා ගත්තා කිලිනොච්චිය.
එතකොට 53 සේනාංකයත් සහාය දක්වා ඉරිමන් පාස් පුදුකිරුපෙත් ඒ වගේම තත්ත්වයක් තිබ්බා. ඉතින් අර වැඩිම කතාබහට මොකද වැඩිම දුර ප්‍රමාණය කිලෝමීටර් 200කට වැඩි ප්‍රමාණයක් පයින් මන්නාරමේ සිලාවතුර සිට අපිට ගියපු සේනාංකය. ඒත් එක්ක ත්‍රස්තවාදීන් වැඩිම ප්‍රමාණයක් විනාශ කරපු සේනාංකය වැඩිම අවිආයුධ සොයාගත්ත සේනාංකය 58 සේනාංකය. ඉතින් රටේ මිනිස්සු ඇයි ඔබතුමා කියන කතාව හැමදාම ඒ කාලේ දැන් නෙමේ එදා සෑම දවසකම ටීවී එකට ගිහිල්ලා හැම channel එකම බලනවා. ඒ බලද්දී ජයග්‍රහණ දකිද්දී හුරු වෙච්ච සේනාංකය වෙන්න ඇති 58 සේනාංකය. එතකොට මොකද 58 57 59 කියන සේනාංක තමයි දකුණෙන් උතුරට ගියවන් කරපේ 53 55 කියන සේනාංක තිබ්බේ මොහමාලේ. ඉතින් ඒකින්ද මේ ජයග්‍රහණවල වැඩිම තත්ත්වයක් දැක්කින් දැත්තේ ජනතාව මේකයි. ඒකින්ද ඔබතුමා කියන විදිහට 58 සේනාංක 58 සේනාංකයට ඔබතුමා එක කොටසක් හේවත් දායකත්වයේ විශේෂී දායකත්වයක් දැක්වුවා. 58 සේනාංක පමණක් නෙමෙයි. හමුදාවේ සෑම සේනාංකයට හිටපු එදා දැයේ පිනට පහළ වූ අපගේ වීරෝදාර රණවිරුවන් විශේෂී ආකාරයෙන් කටයුතු කරලා බොහොම කැපවීමෙන් කටයුතු කරේ. අද දවස හෙට ඊළඟ විනාඩිය ගැන හිතලා නෙමෙයි කටයුතු කරේ හමුදාවේ කටයුතු කරපු ඒ වීරෝදාර රණවිරුවන්. තමුන්ගේ ගැන පෞද්ගලිකත්වයක් හිතුවේ නැහැ. ඒකින්ද බොහොම කැපකිරීම කළා තමයි මේ தત્ත්වය උදා කරගත්තේ. ඒකින්ද ඔබ අහපු ප්‍රශ්නේ අහන අවස්ථාවේදී මේක ප්‍රචාරය කරන වෙලාවට ඒ 58 සේනාංකයේ ඔබ අහුව සියලුම ඒ දැයේ පිනට පහළ වීරෝදාර රණවිරුවන්ට ස්තුතිය ප්‍රණාමය ආචාර්ය ප්‍රද කරනවා. ඒත් එක්කම අනිකුත් සියලුම සේනාංක ඒත් එක්කම අනිකුත් ත්‍රිවිධ හමුදා පොලිසිය සියලුම දෙනාට මේ අවස්ථාවේ 13 වෙනි සංවත්සරය අපි මේ අද 13 වෙනි වසරක් පිරෙන අද දිනේදී අපි සියලුම දෙනාට රටේ එවකට හිටපු රාජ්‍ය නායකත්වයේ ආරක්ෂක ලේකම් දැන් ජනාධිපතිතුමා ඇතුළු සියලුම ත්‍රිවිධ හමුදාපතිවරයා ෆීල්ඩ් මාර්ෂල්වරයා ඇඩ්මිරල් කරන්නාගොඩ කුරුෂාන් ගුණතිලක එයා චීෆ් ෆ්ලීට් මාර්ෂල් මේ හැම ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු හිටපු හමුදාපතිවරුන් හිටපු සේනාංකාධිපතිවරුන් භූමියේ සිටපු කනිෂ්ඨතම සොල්දාදුවා සිට උසස්ම හමුදාපතිවරුන් දක්වා සියලුම අයන්ට අපි ආචාර්ය ප්‍රණාමය පුද කරනවා. එපමණක් නෙමෙයි. මෙවැනි සේනාංකය ඔබ ඇහුවේ 58 සේනාංකය. මේ සේනාංකය පමණක් නෙමෙයි හමුදාපතිවරයා වශයෙන් දැන් ඉද්දී 20000කට අධික සංඛ්‍යාවක් 23000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වුණා. ඊයේ දවසේ මම 50 අපි මිහිඳු සෙත් මැතුර යාම අදටත් ඇඳම් මත ඉන්නවා අපගේ වීරෝදාර රණවිරුවන්. වසර 13කට පස්සේ සමහර අයට නැවත කවදාකවත් මේ ආකාරයෙන් සුව වෙන්න බැරි තත්ත්වයන් තියෙනවා. අපි සෑහෙන ප්‍රයත්නයක් දරනවා මේ කට්ටිය සුව කරගන්න. නමුත් අපිට පුළුවන් රැක බලා ගන්න. අපි ඒ දේ කරනවා. ඉතින් ඔවුන්ට මියගිය අයවලුන් සියලු දෙනාට රටේ සියලුම මියගිය ත්‍රස්තවාදයේ වෙනුවෙන් කැප කරපු ඒ ජයග්‍රහණය කරන්න කැප කරපු සිවිල් පැසියන් ඇතුළු ඔක්කොමට අපගේ ඔවුන් වෙනුවෙන් අපි නිවන් සුව ප්‍රාර්ථනා කරන අපේ ක්‍රමවේදයට අපි බෞද්ධයෙක් හැටියට ඒත් එක්කම අනිකුත් තුවාල සුදු කට්ටියන ඒ කට්ටියට තාමත් ඉන්න තුවාල සුදු වෙලා තාමත් ප්‍රතිකාර ලබන කට්ටියට අපි ඔවුන්ට හැකි ඉක්මනින් ඔවුන්ට සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 3 එදා 58 ඔබේ දැන් මුළු හමුදාවම ඔබේ හැම සේනාංකයක්ම ඔබේ මේ අවසන් සටනේදී ඔබ කොතනද හිටියේ? අවසන් සටනේදී අවසන් සටනේ ඔබ දන්නවා මාවිල්ලාරුවෙන් තමයි මාවිල්ලාරු සොරව වැසීමත් සමග තමයි මේ යුද්ධේ මේ ආකාරයෙන් පටන් ගන්නෙ. එතකොට වහන්නේ මම කොහෙද හිටියේ කියලා. ඔව් මම කොහෙද හිටියේ 58 සේනාංකයේ සේනාංකාධිපතිවරයා සහ කමාන්ඩෝ බලසේනාධිපති කියන තනතුරු දෙකම එවකට හිටපු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුදාපතිවරයාම පත් කරනු ලැබුවා. එතකොට ඒ අවස්ථාවේදී මන්නාරමෙන් ආරම්භ කරලා ගියපු හැම තැනම සේනාංකයත් එක්ක ඉදිරියම ගමන් කරා. යුද්ධ ඉවරුනේ මුල්ලිවයිකාල් ප්‍රදේශයේදී ඒ ප්‍රදේශයේ අවසන් මං කිව්වාගේ බින් අඟල අවසන් කරද්දිත් ඒ කොටුව ඇතුලේ ඒ අවසන් කරපු සොල්දාදුවන් එක්ක සේනාංකාධිපතිවරයා වශයෙන් මම මෙතන හිටියා. ඒ කියන්නේ 58 සේනාංකයේ කොහෙද ගමන් කරේ මුළු කාලෙම ඒ කිලෝමීටර් 200 ගානම 208ක් වගේ ප්‍රදේශයක් කකුල් දෙකෙන් පයින් අනිත් සොල්දාදුවත් එක්ක සමහරලාට ඉස්සරහම එක් අවස්ථාවක් තිබ්බා
එක අවස්ථාවක් නෙවෙයි අවස්ථාව කීපයක් තිබ්බා ලයින් එකක් කඩා ගන්න ත්‍රස්තවාදීන් කඩා ගන්න දරන උත්සාහ කරන වෙලාවලට සමහරට ප්‍රථම ලයින් එකේ සොල්දාදු වගාවට උනත් සේනාංකාධිපති වුණා කියලා අපිට ඉන්න සාමගේ යම් කිසි ස්ථානයක් දුරක් තියෙනවා. නමුත් ඒක අමතක කරලා දාලා ඉස්සරහම සොල්දාදු වගාවටත් ගිහිල්ලා මම සටන් කරපු වෙලාවල් තිබෙනවා. නැත්තම් පොදුවේ අපි යම් කිසි ප්‍රදේශයක තමයි ගමන් කරන්නේ සේනාංකයත් එක්ක. ඉතින් එහෙම එක තැනක් කියලා එකක් නැහැ. කොහෙද ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට අවශ්‍යතාවය තිබ්බේ මේක තල්ලු කරලා මේ රටේ අර දමිල ජනතාව හිර වෙලා හිටපු ජනතාව මුදව ගන්න. ඉතින් මුදව ගන්න කරපු මානුෂීය මෙහෙයුමේ සේනාංකයේ කොහෙද ඉන්නේ සේනාංකය හැමතැනම හිටියා. මුහමාලේදී දරුණු ප්‍රහාරයක් එල්ලුණානේ ඔබේ සේනාංකයට. ඔව් මුහමාලේදී ඇවිල්ලා එතකොට අපි මුහමාලේ යාපනයේ අර්ධද්වීපයේ තිබ්බ ඉදිරිම ආරක්ෂක වලල්ල තමයි මුහමාලේ තිබ්බේ. ඒ මුහමාලේ ආරක්ෂක වලල්ලේ අර සාම සාකච්ඡා අතරමැද නොකියා ත්‍රස්තවාදීන් සුපුරු පරිදි සාම සාකච්ඡාවල කරේම එකයි උන් හැම වෙලාවෙම හොඳට හදාගත්තා උන්ගේ තත්ත්වය දියුණු කරගන්න උත්සාහ කළා. ඒ වගේ අවස්ථාවකද මේ ආකාරයෙන් 2006 මට මතක හිටිය අගෝස්තු මාසේ 13 වෙනිදා වගේ දවසක ප්‍රහාරයක් එල්ල කරා. ඒ වෙනකොට මම ඇත්තටම හිටියේ යුද හමුදා විද්‍යාපීඨය දියතලාවේ අනදිල්ධාරීවරයා වශයෙන් නිලධාරීන් පුහුණු කරන මධ්‍යස්ථානයේ හිටියේ. නමුත් එදාම මේ තත්ත්වයට එක්ක අපේ ඒ ඉදිරි ආරක්ෂක වලල්ලේ මම හිතන 4න් 3ක් විතර ත්‍රස්තවාදීන් අල්ලගන්න මොකද කිසිම සූදානමක් තිබෙන්නේ නැති වෙලාවක ප්‍රහාරයක් එල්ල කරේ. ඒ අවස්ථාවේදී හිටපු හමුදාපතිවරයා මට කතා කළා කියලා මාව දියතලාවේ මුහමාල ඉදිරි ආරක්ෂක වලල්ලේ ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපතිවරයාගෙන් පත් කරනු ලැබුවා. ඉතින් එමෙසේ පත් කරන් පස්සේ ගිහිල්ලා අපි ඒ අල්ලගන්න තිබ්බ කොටස නැවත මුදවාගෙන ඊට පස්සේ ත්‍රස්තවාදීන්ට අපි මසක් වනි කෙටි කාලයක් තුළ ත්‍රස්තවාදීන් ඊට කිලෝමීටරක් විතර ඉදිරියෙන් ඉස්සල්ලාම හිටියේ මීටර 600ක් විතර ඉදිරියේ ඔවුන් වසර 6ක් වගේ අල්ලගෙන හිටපු ඉදිරි ආරක්ෂක වලල්ල ඔවුන් කිව්වා මේක කවදාකවත් කඩන්න බෑ આવොත් එන කට්ටිය යන්නේ නැහැ කියලා. නමුත් මං අඬ දුන්න 50 ඒ වෙලාවේ තිබ්බේ ගුවන් සංක්‍රමික බලසේනාධිපති කෙනෙක් වශයෙන් මගේ බලසේනාව තමයි යෙදෙව්වේ මේකට. සමහර කට්ටියගේ ආදර ඇතුව. නමුත් ගුවන් සංක්‍රමික බලසේනාව ඉදිරි ආරක්ෂක වලල්ලට පැය එකහමාරක් වැනි කෙටි කාලෙකින් ප්‍රහාරයක් එල්ලලා කරලා කිලෝමීටර් 8ක් ත්‍රස්තවාදීන් වසර 6ක් අල්ලගෙන හිටපු ලයින් එක අපි කැඩුවා. කල්ලා අල්ලගත්තා. ඉතින් ඒ අවස්ථාවේ ඉඳලා 58 සේනාංකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේ බලසේනාධිපති බවට පත් කරනකම් මම හිටියේ මුහමාලේ ආරක්ෂක ලේකම් අපේ ජෙනරාල් කමල් ගුණරත්නත් මමත් අපි දෙන්නම මුහමාලේ තමයි එතකොට හිටියේ. මම හිතන්නේ ඔබේ මතකයේ දැන් යන ඒ පැත්තටනේ. මතක යනවා වචනයක් කියපු ගමන් මතක යනවා පටගාලා ඒ පැත්තට යනවා. ඉතින් ඒක ස්වභාවිකයි. මොකද දැක්කහම මට පේනවා. මොකද මේ ජීවිතේම අපේ තියෙන්නේ අපි හමුදාවට අවුරුදු 18 පැනපුව මං හමුදාවට ඇවිල්ලා එදා ඉඳලා මේ දක්වා ඉඳලා තියෙනවා. යුද්ධ පටන් ගත්ත දවසේ ඉඳලා අපි මෙහි යුද්ධය ඉඳලා තියෙනවා. යුද්ධය නිව කරපු දවසකම මතක් වෙනවා පික්චර් එකක් වගේ පටගාලා වැටෙනවා. මෙන්න මෙහෙමයි යුද්ධෙ තිබ්බේ. මෙතන තිබ්බේ මෙහා හිටියේ මම මෙතන හිටියේ අතන දකුණේ හිටියේ මෙයා. ඒ ආදි වශයෙන් ඔක්කොම පෙන් පික්චර් එක දැන් මුහමාලේ මුහමාල් ලයින් එක සම්පූර්ණයෙන් ඔළුවේ තියෙන චිත්‍රය තියෙනවා. මට පේන ඔබේ මුණ දැක්කා. ඔව් අනිවාර්යෙන්ම තියෙන. ඒක ඇවිල්ලා තාමත්ම දරුණු සටන් තිබ්බේ. මොකද ත්‍රස්තවාදීන් මෝටාර් කාලතුවක්කු වගේ මුණරින් ඉඳලා ගැහුවම ඒ කට්ටිය මුහමාල් ලයින් එක මේ ආකාරයෙන් තීද්දි මේ පැත්තෙන් ගහද්දි දුර වැඩි වුණත් කාලතුවක්කුවේ හරියට ජජ් කළා දුර වැඩි වුණත් අඩු වුණත් වැටෙන්නේ අපේ ඔළුවට. ඉතින් ඒකින්ද ඒ ගහන ක්‍රමයේ අනුව. ඉතින් ඒකින්ද විශාල වශයෙන් දරුණු සටන් තිබ්බා. ඔය අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් 2006 සාම කඩ කළා සාකච්ඡා කඩ කළා ඒ වෙලාවදී එල්ල කරපු ප්‍රහාර. ප්‍රභාකරන් කොටු වෙලා ඉන්නවා කියලා දැනගෙනම හිටියද? අනිවාර්යෙන්ම දැනගෙන හිටියා ප්‍රභාකරන් කොටු වෙලා ඉන්න බව අපි දැනගෙන හිටියා. විශේෂයෙන්ම අපි 58 වන සේනාංකයත් 53 වන සේනාංකයත් අපි විශේෂයෙන් 58 සේනාංකය පුතුමාතලන් ප්‍රදේශයටපත් කරගෙන ඉදිරියට මුලතිව් පැත්තට ගමන් කරද්දී හමුදාපතිවරයා 58 සේනාංකයට මුහුදත් පාරත් අතර කොටසක් මේ වගේ ප්‍රමාණයක් දුන්නා නම් තව කොටසක් දුන්නා 53 වෙනි සේනාංකයට. අපි දෙගොල්ලෝ
මුලතිව් දක්වා ගමන් කරේ. එක් අවස්ථාවකදී 53 සේනාංකය එක් ස්ථානයක නැවතුණා. 58 සේනාංකය කෙලින්ම මුලතිව් වල තිබෙන 59 සේනාංකය මේ පැත්තට කලපුවෙන් පැනලා හිටියා. ඒකට එකතු වෙන සමහර තියෙනවා වීඩියෝ සේවය. ඒකට එකතු වෙලා ආපහු දකුණට හැරිලා ආපහු 53 වන සේනාංකයේ ඉන්න ප්‍රදේශයට අපි ආවා. එනකොට මෙහෙම එද්දී එක කොටසකට කලපුව ඒ කියන්නේ නන්දිකාඩාල් කලපුවට කට ඇරිලා මේ වගේ කොට මේ පැත්තෙන් 53 වෙනි සේනාංකය මේ ටිකේ 58 වෙනි සේනාංකය ඒ විදිහට මේක කොටු වුණ බව අපි දන්නවා. ඒකෙදී අපි දන්නවා ප්‍රභාකරන්ට පැන යන්න හැකියාවක් තිබෙන නායක හමුදාව ඉතාමත් ප්‍රබලව ඒ කට්ටියත් කටයුතු කරන්න ලැබුවා. නමුත් මේකේ සටහන් කරන බව දැන හිටියා. නමුත් මේ தත්ත්වය ඇතුණේ ඇත්තටම අපි දැනගෙන හිටියා අපි පුදුකුරුතුරුප්පු වලට උඩින් කිසි ප්‍රදේශයකදී ත්‍රස්තවාදීන් අපිට ප්‍රහාරයක් එල්ල කරන්න ඇවිල්ලා අපිට ඒ අවස්ථාවේදී කොටු කරගන්න හැකියාවක් ලැබුණා. ඒදී මට මතක හැටියට ත්‍රස්තවාදීන් 543ක් වගේ සංඛ්‍යාවක් එක තැන ජීවිතක්ෂයටපත් වුණා. එහිදී LTT සංවිධානයේ ප්‍රභාකරන් පොට්ටුවම්මාන් හැරුණාම සියලුම නායකයන් අපිට එක තැනකට මේ 58 සේනාංකයේ 4/3ක් විතර හිටියක කොටසක 53 වෙනි සේනාංකත් හිටියා. ඒ කොටුවේ ත්‍රස්තවාදීන් නායකයන් ඒ කියන්නේ යාපනයේ නායකයා, කාලතුවක්කු නායකයා, විදූෂා දුර්ගා වැනි ත්‍රස්තවාදී කාන්තා නායිකාවන් ඒ වගේ හිටපු සියලුම දෙනා සටන් කළ ඉතිරිදි ත්‍රස්තවාදීන් ජීවිතක්ෂයටපත් වුණා. ඒතර පොට්ටුවම්මානුයි මෙයයි පමණයි හිටියේ. පොට්ටුවම්මාන්ටත් ඒ ප්‍රහාරයේදී මුදවා ගන්න කතා කරන්න උනා. ඒ අවස්ථාවේ තමයි දැක්කේ අපි ඉස්සෙල්ලාම ගුවන්විදුලියෙන් උනත් කතා කරනවා. ඉතින් අපි දැනගෙන හිටියා ක්‍රමවේදයන් යටතේ හැසිරෙන විදියටද මේ කට්ටිය අනිවාර්යයෙන්ම කොටු වෙලා ඉන්න බව දැනගෙන හිටියා. පණ පිටින් අල්ලා ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණේ නෑ. පණ පිටින් අල්ලා ගැනීම අවශ්‍යතාවය කියන්නේ පණ පිටින් අහු වුණොත් ඉතින් අල්ලා ගන්න පුළුවන්. පණ පිටින් හම්බ වෙන්නේ නැත්නම් දැන් තත්ත්ව කණ්ඩායම් දෙකක් දැන් අපිට සටන් වලදී ඕන තරම් 58 සේනාංකයෙන් අපිට ත්‍රස්තවාදී දකින්න YouTube වල තිබ්බ කාන්තාවන් එහෙම වගේ ඒ යටත් කරගත් අවස්ථාවන් තිබෙන. කට්ටිය යටත් වුණ අවස්ථාවනුත් තිබෙනවා. නැත්නම් 12000කට අධික සංඛ්‍යාත ත්‍රස්තවාදීන් අපේ ඇතුළට ඇවිල්ලා ඔය 12000කට වැඩි සංඛ්‍යාවක් පුනරුත්ථාපන ලැබුවේ. ඒ යටත් වෙලා ආපු කට්ටිය ඒ හැම කෙනා දැන් සමහරලාට විවිධ චෝදනාත් තිබ්බනේ යටත් කරගත්තේ නැතුව මේවා කරා කියලා. නමුත් 12000ට සංඛ්‍යාවක් පුනරුත්ථාපන වුණේ හින්දා. ඉතින් එතකොට එහෙම තත්ත්වයක් තිබෙනවා. ඉතින් ඒ සටන් වල සමහරට මේ යනවා. ඒ ආකාරයෙන් තමයි තත්ත්වය ඇති වුණේ වර. තත්ත්වය ඇති වුණේ වර. දැන් මේ වසර ගණනාවක යුද්ධයක් කෙටි කාලයකින් අවසන් කරන්න හේතුණු කරුණු මොනවද? මෙහෙම කෙටි කාලයක් නෙමෙයි දශක 3ක වගේ කාලයක් ඔබ කියවන ඉදිරියට ගියන් පස්සේ 83 වර්ෂයේදී ත්‍රස්තවාදීන් ඇත්තටම මේ 83 වර්ෂයේදී ඔවුන් ප්‍රහාර එල්ල කරන කණ්ඩායමක් වැඩියට ත්‍රස්තවාදීන් පටන් ගත්තා මේක. එතකොට ඒ ප්‍රථම කාලෙදී එතකොට ඊට පස්සේ එක ඔවුන් වෙනස් වෙලා ඔවුන්ගේ බලන්න ඉස්සෙල්ලා මට මතකයි පළවෙනි මං ගියපු ක්‍රියාන්විත 1985 දී ත්‍රිකුණාල් වලදී එතකොට ෂොට් ගන් තිබේ ත්‍රස්තවාදීන්ට. ෂොට් ගන් එක. ඊට පස්සේ තමයි සුවං ක්‍රියාවි වලට ආවේ. ඉස්සෙල්ලාම තිබ්බේ 2-inch මෝටා කියලා අඟල් දෙකේ මෝටා එකක් තිබ්බේ. ඊළඟට අරූල් කියලා වෙඩි තියන්න පුළුවන් ග්‍රෙනේඩ් එකක් තිබ්බේ. කොහොමත් වඩමරච්චි ක්‍රියාන්විතය තුවාල වුණා. ඒ වගේ ප්‍රහාරයකින්. එතකොට ඊට පස්සේ තමයි 60 මිලිමීටර් 60ට ආවේ. අවසාන වශයෙන් අපි දැනට පාවිච්චි කරන අපේ විශාලතම අවි තියෙන වගේ කාලතුවක ගත්තොත් මිලිමීටර් 130 ඒ වගේ තුවක්කු දක්වා ඔවුන් වර්ධනය වුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක්. ඉතින් ත්‍රස්තවාදීන් එවැනි ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක තමයි අපි ඒ අවස්ථාවේදී සටන් කරේ. ඉතින් ඔබ තව මොකක් හරි තව එක මම ඇහුවේ ඒ කියන්නේ යුද ජයග්‍රහණයක් ලබන්න මේ වගේ ජයග්‍රහණයක් ලබන්න සුවිශේෂී වෙච්ච කාරණා තියෙනවද කියලා? අනිවාර්යයෙන්ම යුද ජයග්‍රහණ ලබන්න මම කියන්නේ මේ වගේ වෙනස් වෙද්දී හමුදාවත් වෙනස් වුණා ඒ කාලේ. එතකොට ඉස්සල්ලාම හමුදාව පටන් ගත්තේ මේ කට්ටිය හමුදාව ප්‍රහාර වෙනුවට ප්‍රතිප්‍රහාර එල්ල කරන කණ්ඩායමක් හැටියට පටන් ගත්තේ. මේක අර කිව්වා වගේ දියුණු වෙනකොට අපි ඒ தත්ත්වය වෙනස් කරගත්තා. එතකොට අපිට සුවිශේෂී වූ කාරණා ගත්තම දැන් අපි උදාහරණයක් ගත්තම විවිධ රජයන් පැවතුණා. විවිධ නායකයන් හිටියා. ඒ අවස්ථාවන් වලදී විවිධ ආකාරයේ ක්‍රමවේදයන් බැලුවා. සාම සාකච්ඡා මාර්ගෙ විසඳ ගන්න බැලුවා. ප්‍රහාර එල්ල කරලා වැදුවා. අපි පසුබෑමට ලක්වපු කාලවලුත් තිබ්බා.
නමුත් මේ අවසන් යුද්ධය ගත්තන් පස්සේ දේශපාලන නායකත්වය මහවිල්ලාරු සොරව්ව පස්සේ ඇතුළු තත්ත්වෙන් පස්සේ එක අරමුණක් සඳහා ඔලුවට දාගත්තා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම තත්ත්වවාදී පරාජය කරනවා කියලා දේශපාලන නායකත්වය තීරණය කරා. එතකොට මේ දේශපාලන නායකත්වය සහ රජයේ විසින් විශේෂම ජනාධිපතිතුමා එවකට හිටපු ආරක්ෂක ලේකම්වරට ඉන්න ජනාධිපතිතුමා මේ සඳහා ඒ කියන්නේ සම්පත් දිනු කළා හමුදාවට දෙන්න පටන් ගත්තා. එතකොට ඒ කියන්නේ මිනිස් බලය අත්‍යවශ්‍ය වෙන කාලයක් වෙනවා. එතකොට ඒත් එක්කම තමයි අනිකුත් යුද මේවා හමුදාවල අවශ්‍ය ආම්පන්න ත්‍රිවිධ හමුදාවෙම ඒවා ලබා දීමට සම්පත් ලබා දීමට කටයුතු කරනු ලැබුවා. ඒ සඳහා සුදුසු අවසාන සටන අපි ගත්තම සුදුසු නායකත්වය ත්‍රිවිධ හමුදාපතිවරු දෙදෙනාම ඉතාමත් දක්ෂ ත්‍රිවිධ හමුදාපතිවරු දෙදෙනෙක් ඒ අවස්ථාවේදී සිටියා. දෙවෙනි තුන්වෙනි පෙළත් හිටියේ වසර අඩුම ගානේ 20ක් 25ක් 30ක් අත්දැකීම් ලැබුවා. අපි දැන් දෙවෙනි ලෝතින ඉඳලා යුද්ධයට හිටියේ. එතකොට අපි සේනාංකාධිපතිවරු. ඒ කියන්නේ තුන්වෙනි තලයේ විතර හිටපු කණ්ඩායම්. එතකොට ඒ කට්ටියත් හොඳට පළපුරුදු තිබ්බ කණ්ඩායම් හිටියා. එතකොට හමුදාවල ක්‍රමවේදය දැන් මේක ත්‍රස්තවාදීන් පිළිබඳව දැනුමක් තිබ්බින්ද ඒවට අනුරූපව හමුදා හදාගත්තේ කුඩා කණ්ඩායම්. අවසන් සටන කුඩා කණ්ඩායම් ඉස්සර අපි විශාල කණ්ඩායමකට යන්නේ මේ කණ්ඩායම එක ලයින් ගහලා ගියේ ප්‍රථම කාලවල. කුඩා කණ්ඩායම් කියන සංකල්පය ඇති කරගෙන තිබ්බ හමුදාව තුළ. ඉතින් ඒවට ගොඩක් කට්ටිය දායකත්වය ලබා දුන්නා. එතකොට ඒ යටතේ ඒ ආකාරයෙන් සටන් කරන්න පටන් ගත්තා. එතකොට ඒ පැත්තෙන් ගත්තා මෙහෙමයි. ඒත් එක්කම රටේ ලෝක තත්ත්වයක් එක්ක රජයක් වශයෙන් ජාත්‍යන්තර එන බලපෑම් සඳහා හොඳට මුහුණ දෙන්න කටයුතු කරනු ලැබුවා. ඉතින් ඔය කිව්වාගේ මිනිස් බලය අනිකුත් සම්පත් ඒ තත්ත්වය. ඒත් එක්ක මොරාල් එක වැඩි කරගන්න ඕන කමක් තිබ්බා. ඉතින් හැම වෙලාවෙම අපි ඒ කියන්නේ හොඳ මොරාල් එකක තියාගන්න අපි කටයුතු කරනු ලැබුවා. ඒක තමයි වැදගත්ම එකනේ. වැදගත්ම දෙයක්. ඒක හැම වෙලාවෙම තියන්න. ඉතින් ඒකට ඔක්කොම ඒක සෞදානම් කරගෙන තමයි 2006 වර්ෂයේදී මේ ආකාරයෙන් මේ මාවිල්ලාරු සොරවුවත් එක්ක තත්ත්වයක් එක්ක මේ පටන් ගත්තේ ක්‍රියාන්විතය. ඒ කියන්නේ වන්නි මානුෂිකව මෙහෙ පටන් ගත්තේ. එහිදී ඇත්තටම පළපුරුදු ඇති සේනාංකාධිපතිරු බලසේනාධිපතිරු අනදෙලනාරු සියලු දෙනාම හොඳ යම්කිසි එක අරමුණක් කරා තමයි මේක ජයග්‍රහණය කරනවා කියලා ගියේ. ප්‍රධාන සාධකුනේ දැන් මම 58 සේනාංකය යන දෙද්දී දැන් අපි පොත්පත්වල වසන්ත ඉගෙනගෙන තියෙන්නේ අපි හොඳට මේවා කළා රෙකී කළා සතුරාගේ මේ අඩුම බලයේ තියෙන තැනට ප්‍රහාර එල්ල ගන්න තමයි අපි අවුරුදු 18 19 දී අපේ පුහුණු පාසල් ඉගෙන තිබ්බේ. මගේ සේනාංකේ මම ඒ අවස්ථාවේදී කරේ ත්‍රස්තවාදීගේ බලය වැඩිම තැනට තමයි අපි ඉස්සෙල්ලාම ගහනවා කියලා තීරණය කරේ. මොකද අපි මෙච්චර මේ රෙකී කරලා ඔක්කොම කරලා ශ්‍රමය දාලා රහස්‍යභාවය රැකගෙන මේ අර වගේ තැනකට ගහන්න නැතුව අපි ගහන්න ඕන නම් ගහන්න ඕනේ අමාරුණත් අමාරුම තැනට ගහන්න ඕනේ. හොඳම තැනට ගහන්න ඕනේ. එතකොට ත්‍රස්තවාදීන්ටත් ලේසි වෙන්නේ නැහැ. ඒත් එක්ක අපේ කමාන්ඩෝ විශේෂ බලකාවල දුරදීර්ඝ විහිගුණු කණ්ඩායම් කියලා දේව හදලා වගේලා පිටිපස්සට ගිහිල්ලා ත්‍රස්තවාදීන්ගේ නායකයෝ ඉන්න ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරලා එන්න තරම් අපේ වීරෝදා රණවිරුවන් කැප වෙලා වැඩ කටයුතු කරන ලැබුවා. ඉතින් එවැනි දේවල් මේ අවසන් ක්‍රියාන්විතයේදී ඒ වගේ තත්ත්වයක් නැති වුණා. එතකොට අපි අර වගේ ටාගට්ස් වලට ගහන. එතකොට ලෙන්නේ නැහැ. එතකොට LTT ලීඩර්ස්ලත් ඉස්සරහට ටිකක් එන්න බය තත්ත්වයක් ඇති වුණා. ඉතින් විවිධ උපක්‍රම මොනවාද හැරෙන්නේ හැරෙන ගමන් අනිත් පැත්තට. අපි කොයි වෙලාවක ත්‍රස්තවාදී කියන්නේ ඔවුන්ගේ තිබෙන ශක්තිය ඒ වගේම ඔවුන්ගේ දුර්වලතා හොඳට අඳුනගෙන ඔවුන්ගේ ශක්තිවන්ත තැන් වලට අපි හැම වෙලාවෙම අවස්ථාව දුන්නා. අපේ දුර්වලතා අපි කවදාකවත් ඔවුන්ට අපිට දුර්වලතාවය උලුප්පන්න අපි දුන්නේ නැහැ අවස්ථාවක්. අපේ එහෙම අඩු කරලා තිබෙන්නේ අපි හැම වෙලාවෙම ශක්තිමත්ව හිටියේ. ඒකින්ද හොඳ මොරාල් එකකින් අපිට ඉල්ලන ගානට අපිට මම සේනාංකාධිපතිවරයෙක් වශයෙන් අපිට මිනිස් බලය ලබා දුන්නා. මේ රටේ ජනතාවට අපි සැබදා ආචාර කරන්න ඕනේ. ඒ කාලේ එන්න කිව්වම ඇවිල්ලා හමුදාවට බැඳුනා. මොනවා තිබ්බත් හමුදාවට සොල්දාදුව නාවේ නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා. මැරෙනවා. අපේ මරණ ගම් වලට යනවා. ඒ තීත්‍ති රටේ ජනතාව එකාමෙන් ඇවිල්ලා හමුදාවට බැඳිලා ආවයි තත්ත්වෙ දුන්නා. හිටපු රජයේ අවස්ථාවේදී අපිට සෑහෙන සහාගය දුන්න ඉල්ලන හැම භාණ්ඩයක්ම අවශ්‍යතාවයක්ම මිනිසුන් හොඳට අපි කන්න බොන්න දුන්නා, අඳින්න දුන්නා, අවියාම්පන්න දුන්නා. ඉතින් මේ හැමදේම හොඳ මොරාල්යක් තිබ්බා. හිටපු හමුදාවේ සොල්දාදුවන්ට විරෝධා රණවිරුවන්ට අපි මේක ජයග්‍රහණය කරනවාමයි කියන අදිෂ්ඨානය තිබ්බා.
එතකොට අදිෂ්ඨානෙ තිබි අපේ රණවිරුවන් කැප වුණා ඒ සම්බන්ධයෙන්. අර මං ඉස්සෙල්ලා පටන් ගද්දි කිව්වා වගේ ගෙදරක් නැත්තම් පසුපස බලන්නේ නැතුව ඒ වගේ කැප වෙලා වැඩ කරේ. ඉතින් ඒ වයිනි අදිෂ්ඨානෙ තියෙන ඒ වගේ දේවල් තිබ්බා ජයග්‍රහණයට. ඒත් එක ටර්නින් පොයින්ට්ස් ගොඩක් තිබ්බා. අපි දකින්නේ දැන් මං ගියපු සේන පූනරීන් කියන තත්ත්වය මං ඉස්සෙල්ලා කිව්වා පූනරීන් ලින් ගහද්දි මොකද තත්ත්වයක් තියෙන කාලතුවක. පූනරීන් අල්ලගත්ත එක මං ආයේ කාලතුවක්කු ගහන්න බැරි වුණා මේ මොහමාල්ට. මොහමාලයට තිබ්බ ඒ බරපතලම තර්ජනය නැති වුණා. ඊළඟට හමුදාපතිවරයා කිව්වා මම ඇහුවම පරන්තන්ද කිලිනොච්චිද ගන්න ඕනේ කියලා පරන්තන් ගන්න කිව්වා. එතකොට පරන්තන් ගත්ත ගමන් කිලිනොච්චියයි එලිෆන්ට් පාස් දෙකම වැටුණා එතනින් එහාට. මොකද එතකොට මොහමාලේ කටින් ඉන්න බැරි වුණා. අපිට තව සේනාංක දෙකක් ප්‍රබල සේනාංක 53 55 සේනාංක දෙක පල්ලෙහාට මේ ක්‍රියාන්විතට ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තිබ්බා. හිතන් නැති යුද උපක්‍රම පාවිච්චි කළා. අනිවාර්යයෙන්ම මොකද හැම පුද්ගලයෙක්ම දක්ෂයි. දැන් අපිට තිබ්බ සම්පත් වලට අමතරව අපිට යම්කිසි සම්පතක අඩුවක් තිබ්බත් දැන් අපි උදාහරණයක් ගත්තොත් පුතුමාතලන් හිටිය ත්‍රස්තවාදී න්‍යාය පැත්තේ සිවිල් ජනතාව අල්ලගෙන ගිහලා මිනිස් පලියකට රැකගෙන හිටියේ. ඒකට අපේ සේනාංකයට හමුදාපතිවරයා මට ඒ අවස්ථාවේ 58 සේනාංකට තමයි පුතුමාතලන්ට පැනලා මේ මිනිස් ලක්ෂයකට වැඩි 1,23,000ක් වගේ ජනතාව හිටිය ලක්ෂ 2ක් විතර අවස්ථාවේ ඒකෙන් උපරිම ප්‍රමාණය රැකගන්න මේ ක්‍රියාන්විත දුන්නේ 58 සේනාංකයට කමාන්ඩෝ සහ විශේෂ බලකත් එක්ක. ඒ අවස්ථාවේ අපි ගමන් කරද්දී කලපුව හරහා ගමන් කරන්න අපිට යන්න දෙන සමහර තැන්වල ගිලෙනවා. එතකොට අපි හදාගත්තා. මට මතකයි මගේ සේනාංකයේ හිටපු එක අනදිල්දාරිවරයෙක් ඒ පසුව ජෙනරල්වරයෙක් කියලා කිස්සරි ඒකනායක කියලා. ඔතුමා 11 වන පාබල සේනාංකයේ අනදිල්දාරිවරයා හිටියේ. එතුමා ඒ වෙලාවේ කිව්වා අර අපේ මෝටා කේස් එකක් දෙපැත්තෙන් සීල් කරලා අපිට පාවෙන්න හදන්න පුළුවන් කියලා. මිනිස්සෙක් නැත්තම් ගිලෙනවා. අතන කැනල් එකක් තිබ්බා ඒ කලපුවේ මැද. එතකොට අපි අපේ දේවල් හදාගත්තා ඒ විදියට. හදාගෙන තමයි ක්‍රොස් කරේ. මොකද බෝට්ටු යන්න බෑ. මේ සත්තුරාට සද්ද ඇහෙනවා. අපි පාන්දර 11යි ගානකට ගිහලා 1යි කාලට එහා පැත්තේ ලෑන්ඩ් කරලා ත්‍ස්වාදී පිටිපස්සට ගිහලා පිටිපස්සේ මේ පැත්තට ගහලා තමයි කට ඇරලා මිනිස්සු ලක්ෂයකට වැඩිය 58 සේනාංක ඇතුළත සිවිල් ජනතාව අපි බේරගත්තේ. ඒ කියනවා ලෝකේ කරපු ප්‍රතිදාව කියන්නේ විශාලතම මේ මුදවාගත්ත ප්‍රාණපකරුවන් මුදවාගත්ත දේ කියලා පසුවත් කට්ටිය කිව්වා. ඉතින් ඒ වගේ දෙයක්. ඉතින් ඒ වගේ ටර්නින් පොයින්ට්ස් ගොඩක් තිබ්බා. ඒවා හැම එකටම ඇත්තටම ධනාත්මකව කටයුතු කරපු හින්දා විශේෂයෙන්ම සෑම රණවිරුවෙක්ම එකාමේ මේක ජයග්‍රහණය කරනවා. අපෙන් අහලා බලන්න අපේ යන්න පස්සට වීඩියෝස් වලට යන්න මේ ඔබතුමාලාගේ ප්‍රවෘත්ති වලට ගිහලා බලන්න කතා කරපු කිසිවෙටකත් අපි හැම වෙලාවෙම කිව්වේ මේක අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරනවා කියලා. ඒ වගේ අපිට තිබ්බ අදිෂ්ඨානයක්. ඒ අදිෂ්ඨානයට ලබා දිය යුතු ශක්තිය සියලුම පුද්ගලයන් ජනාධිපතිවරයා ආරක්ෂකලේ කරන හමුදාපතිවරුන් රටේ ජනතාව සියලුම ජනතාව හැම එක්කෙනාම මේ ආශිර්වාද හැම පුද්ගලයන් බලන්න හැම මොන පන්සලකද මේ පහනක් පත්තු කළ බෝධි පූජාවක් නොකරගෙන. අපි ඒකයි මෙච්චර අද යුද්ධ ඉවරලත් අපි මේ පන්සල් පල්ලි දේවාල හින්දුස්ථාන මුස්ලිම් පල්ලි වලට ක්‍රිස්තියානි දේවස්ථාන කොච්චර අපි උදව් කරනවද? අපිට ඒව අමතක නැහැ. ඒත් එක අපි ජනතාව ගැනත් එහෙමයි. ජනතාව වෙනුවෙන් පහනක් පත්තු කරන ජනතාවක් මේ රටේ ඉන්නේ. ඉතින් අපිට ආදරය කරන ජනතාව ඔබ පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ ආද්දිත් එහෙම ඇහුවේ. ඔව් අපිට ආදරය කරන්නේ ඒකයි. අපිත් ආදරය කරන්නේත් ඒකයි. ජනතාව ගැන අපි හැම වෙලේම රටේ ජනතාව ආරක්ෂා කරගන්නේ කොහොමද? රටේ ආරක්ෂකයා වශයෙන් කටයුතු කරන යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා මේ අවස්ථාවේදී අපි මේ දේ කරන්නේ මොකද අපිට මුලාමතක නැහැ. අපි අමතක කරලා නැහැ. මම ඔබේ මතකයේ ආවර්ජනය කරන්න ගියොත් මේක ඉවර කරන්න වෙන්නේ නැහැ. කියන්න පුළුවන්. ඔබට ඒ තරම් දේවල් තියෙනවා කියන්නේ. මට කියන්න පුළුවන් ඕන තරම් දේවල්. මොකද හැම දිනයක්ම හැම සතියක්ම මාසයක්ම හැම ස්ථානයක්ම මතකේ තියෙනවා. පොත්පත් අවශ්‍ය නැහැ. හැම දෙයක්ම අපි ඔළුවේ තියෙනවා. ඒ නිසා දැන් ඔබ ගැන කතා කරන්න. 5 ඔබේ පරමාදර්ශී හමුදා චරිතය කවුද? මගේ නම් ඇත්තටම ජෙනරාල් විජේ විමල්රත්න කියන මේ රටේ බිහි වෙච්ච දක්ෂතම හමුදා නිලධාරිය හැටියට අපි සලකන අපේ ගජබාර් රෙජිමේන්තුවේ අධිපතිවරයා. මම දෙවන ලුතෙනන්වරයෙක් වශයෙන් ගජබාර් රෙජිමේන්තුවේ මේ ගජබාර් රෙජිමේන්තුව ගැන ඔබ දැන් මේ වෙනකොට දන්නවා ඇති. රටේ තියෙන ප්‍රබලතම පාබල ඒකකයේ හැටියට තමයි ගජබාර් රෙජිමේන්තුව දක්ෂතම පාබල රෙජිමේන්තුවට සැලකෙන්නේ. ඒ රෙජිමේන්තුවේට බැඳිච්ච ප්‍රථම නිලධාරිය හැටියට ආවේ මම යෝධ හමුදාවේ ගජබාර් රෙජිමේන්තුවට. ඒ වෙනකොට හිටියේ ජෙනරල් විජේ විමල්රත්න තමයි ජෙනරල් ඩෙන්සිල් කොබ්බාකටත් එක්ක ජීවිතක්ෂයටපත් ඒ අපේ වීරෝදාර අපේ සෙම්පතියා. එතුමා තමයි අනදෙලවාරේ වර්ෂයන් කටයුතු කරේ. ඉතින් එතුමා පළවෙනි දවසේම
කියපු සෑම වදනක්ම මගේ ඔළුවේ තියෙනවා. ඉතින් එතුමයි තාමත්ම දක්ෂ නිලධාරිවරයෙක්. ඉතින් එහිදී එතුමයි දුන්න කරුණු කාරණා අවස්ථාවේදී අපි ආකාරයෙන්ම කටයුතු කරා. දැන් තියෙන රටේ ජනාධිපති ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ඉදිරියට ඉස්සලා කටයුතු කරා. එතුමා මගේ අනිලධාරිවරයා වශයෙන් කටයුතු කරා එක් කාලයකදී. එතකොට ඒත් එක්කම හිටපු හමුදාපතිවරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්මයා අපිට ඉතාමත්ම කියන්නේ ජ්‍යෙෂ්ඨත්වයේ කිසිදු ආකාරයේ සේනාධිකාන්තිපතිවරයෙක් වෙන්න තරම් ජ්‍යෙෂ්ඨත්වයක් නැති අවස්ථාවකදී මාව සේනාංකාධිපති කෙනෙක්ව කරවුවා. කරලා ඒ අවස්ථාව දුන්නා. ඒක ලොකු දෙයක්. අපි ජූනියර් කෙනෙක් වශයෙන් අපිට අවස්ථාව. කවදාකවත් ෆේල් එතකොට පරදින්න කැමති නැහැ අවස්ථාවේ. අපිට ඕනේ ජයග්‍රහණය කරන්න. දැන් හොඳ දේවල් අපි කරා. ඒකින්ද ඔබ ඇහුව කාරණේ ජනරල් විමල් රත්න තමයි විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී අපි අදට ඔබේ චරිතය අනිවාර්යයෙන්ම ඒත් එක්කම ජනරල් විමල් රත්න ජනරල් ධනක පෙරේරා වගේ හිටපු දැන් රටේ ජනාධිපතිතුමා එතනින් ගියාම ෆීල්ඩ් මාර්ෂල්වරයා මේ ඔක්කොම හිටපු ප්‍රධාන චරිත අපි දැකලා තිනවා. අපි හැම එක්කෙනාගේම හොඳ දැකලා අපි ඒ කට්ටියගේ හොඳ දේ අරගෙන අපේ චරිතේ අපේ හමුදා නායකත්වය අපි හදාගත්තා. අර මම ඇහුවේ ඕනම වෘත්තියක කෙනෙක් ඉන්නවනේ මම ගරු කරන කෙනෙක් ලෝකෙම. ඒකයි මම ඔබෙන් ඇහුවේ කවුද ඔබේ අනිවාර්යයෙන්ම මම ඕනම කතිකාවකදී මගේ මම හිතන්නේ කතිකාව ජනරල් විමල් රත්නගේ නම නොකියන අවස්ථාවක් නැති තරම්. 6. දැන් මේ කෙටි කාලයක් තුල ඉහළට යන්නත් ශවේන්ද්‍ර සිල්වා කියන නම රටේ ජනප්‍රිය වෙන්නත් ජනප්‍රිය හමුදා නිලධාරියෙක් වෙන්නත් මොනවද ඔබ තුල තියෙන විශේෂ දක්ෂතා ගුණාංග? මගේ තුල කියන ඉතින් මං කියන එක තාම සුදුසු නෑ. මං 1984 මාර්තු මාසේ 5 වෙනිදා හමුදාවට බැඳෙනවා පාඨමාලා අංක 19ත් එක්ක. ඒ වෙනකොට 85 නොවැම්බර් මාසේ 16 වෙනිදා නිලධාරියෙක් වශයෙන් අධිකාර ලැබලා ගජබා රෙජිමෙන්තුවට ඇතුළත් වෙනවා. මං දකින්නේ මං කරපු මට ලැබිච්ච ලොකුම භාග්‍යය ගජබා රෙජිමෙන්තුවට සම්බන්ධ වීම. අනිත් රෙජිමෙන්තු වල වෙනසක් නෙමෙයි. නමුත් ඒ රෙජිමෙන්තුවේ තිබ්බ පන්නරය අවස්ථාවේ යුද්ධය සඳහා ඒ කට්ටියගේ තිබ්බ දක්ෂතාවයන් එක්ක ඔක්කොම දක්ෂ නිලධාරීන් අද බලන්න යුද්ධ ඉවර කරපු සේනාංකාධිපතිවරු ඔක්කොම එතකොට හිටියා. ජනරල් ජගත් ඩෑස්, කමල් ගුණරත්න, චාගේ ගාල්ලගේ, උදේ පෙරේරා, සුමේද පෙරේරා මේ වගේ දක්ෂ නිලධාරීන් තමයි ගජබා රෙජිමෙන්තුවේ හිටියේ. ඒ කට්ටියත් එක්ක තමයි අපි හැදුනේ. ඒ කට්ටියත් තමයි උඩට ආවේ. එතකොට මට මතකයි වෙල්වෙටි තුරේ ඉඳලා තොණ්ඩ මනාරු දක්වා ක්‍රියානිතියක් ඒ දවසේ නැත්තම් කඳුරු තනියෙන් තිබ්බේ. ඒක ජනරල් විමරත්න ප්ලෑන් කරලා කරන්න කියලා කිව්වා. මම ඒ අවස්ථාවේදී කර්නල් පලිපානික ජනරල් විමරත්නත් එක්ක ජීවිතක්ෂයටපත් වුණා. මගේ ඕසි ප්‍රසන්න වික්‍රමසූරිය මගේ අනිත් ප්ලටුන් කමාන්ඩර් ශාන්ත විජේසිංහ අපි කණ්ඩායම තමයි අපි මේ ආකාරයෙන් පොණ්ඩ මනෝර අල්ලගන්න ගියේ. ඒක තාමත් ඒ කාලේ හිටිය විශාල ක්‍රියාන්විතයක කණ්ඩායමකින් කරපු ක්‍රියාන්විතයක්. ඒ කරපු ක්‍රියාන්විතය තමයි මට මේ වීර වික්‍රම විභූෂණ රණ වික්‍රම රද සූර මේවා තමයි ජීවත් වෙලා ගන්න පුළුවන් ප්‍රධාන පදක්කම් තුන. රණ භූමියේ ඉඳලා සටන් කළා. මේ පදක් රණ බිමේ සිටලා මේ පදක්කම් තුනම මේ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ ප්‍රථම වරටගත් දෙවනි ලොතුනැන්වරයා වුණේ බවයි. ඉතින් ඒක ලොකු අවස්ථාවක් වුණා. ඉතින් ඒ අවස්ථාවේ ඉඳලා ඊට පස්සේ මම පූර්ණරීන් වල කොමා කියලා පොයින්ට් එකක අපි තාමත් තනිවෙම හුදකලාව ඉන්න අවස්ථාවකද යාපනයේ අර්ධද්වීපය අල්ලන රිවෙටස ක්‍රියාන්විතය ආරම්භ කරනවා කියලා මගේ සේනා ප්ලටූන් බටාලියන් එක බලයනිය ගෙනාව යාපනයට. එතකොට යාපනයේ අල්ලන ක්‍රියාන්විතයේ ප්‍රහාරක බලයනියක් හැටියට යොදවන්න මම අනදිනධාරිවරයෙක් වශයෙන් පත් කරා. මේ හමුදාවේ අඩුම වයසකින් අඩුම කාලෙකින් ඒ කියන්නේ CEO කෙනෙක් අනදිනධාරිවරයෙක් වශයෙන් මට පත් වෙන්න හැකියාව ලැබුණා ඒ වෙලාවස්දී. ඉතින් ඒක තව ටර්නින් පොයින්ට් එකක් වුණා. මෙඩල් හමුණා මේක හම්බුණා. ඊට පස්සේ මාව මම හිතන්නේ මොහමාලේ මාව තෝරගෙන ගුවන් සංක්‍රමණ බලසේනාධිපතිවරයා කිරීම. එහිදී විශාල ඔබ දන්නවා මොහමාලේ ගැන එතකොට මිනිස්සු කතා වුණේ මේ අපේ ලයින් එක කියලා. ඔබ දැන් ටික කලින් සම්පූර්ණ කතාව කිව්වා. ඔව් ලයින් එක. ඉතින් ඒකේ බලසේනාධිපතිවරයා වශයෙන් අපි විශාල ජයග්‍රහණ රැස් කරා. ඒකම හේතු වුණා මම හිතන්නේ මාව සේනාංකාධිපතිවරයෙක් වශයෙන් කනිෂ්ඨ වුණත් පත් කරන්න. 58 වන සේනාංකය මං කිව්වා වගේ විශාල දෙයක් කරනු ලැබුවා. මම ඕකමයි අහන්නේ. ඒ කියන්නේ
අඩු වයසින් ඔබ ගොඩක් දේවල් ලබාගෙන තියෙනවා හමුදාව තුළ. ඔව්. ප්‍රථම වතාවට ගොඩක් දේවල් නිලධාරියෙක් විදියට පළවෙනියා වෙලා තියෙනවා. ඔව්. මේව ගන්න ඔබ තුළ තිබ්බ ඒ හැකියාව මොකක්ද? ඒ කියන්නේ මොකක් මේ හරි දෙයක් තියෙන්නේ. කැපවීමනේ අර පළවෙනියට දාපු අඩිතාලම ජෙනරල් විමලරත්න වගේ කට්ටිය එකතු වෙලා දාපු අඩිතාලම ඒ වගේම අපේ කැපකිරීම කිසි වෙලාවක පසුබසට යන්නේ නැතුව හැම වෙලාවෙම මානසිකත්වයේ තියෙන්නේ තිබ්බෙත් අපි අනිවාර්යයෙන්ම මේක කරන්න පුළුවන් බැහැයි කියලා නොහැක්කක් නොමැති කියන වචනේ මම කොවිඩ් කාලේදී මේ රටේ ජනතාවට පැහැදිලි කළා කිව්වා. ඒ වගේම රටේ අනිකුත් රටවල් මේවා එන්නේ ඉස්සෙල්ලා අපි කොවිඩ් වලින් රට ජයග්‍රහ කරගන්න අපිට හැකියාව ලැබුණා. ඒ වගේ ඔබ ඇහුව කාරණේ ඍජුව පිළිතුරක් දුන්නොත් ඔව් කිසිම දෙයක් බැහැ කියලා අතාරින්නේ නැහැ. අපි කැප වුණා ගොඩක්. ලොකු විනයක් තියාගත්තා. අදිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරේ. ඒ ලබා දෙන අපිට ටාගට් එක අපි අනිවාර්යයෙන්ම අචීව් කරනවා කියන තත්ත්වයක් තිබෙති. ඒක හින්දා තමයි අඩුම වයසකින් මේ ජනරල් කෙනෙක් වෙන්න බෑ. අඩුම වයසකින් අනදෙලදාරවරයෙක් වශයෙන් පත් වෙන්න හම්බුනේ. දෙවෙනි ලුතුරෙක් මේ වගේ මෙඩල් හම්බුනේ. එතකොට අදටත් ගත්තොත් ත්‍රිවිධ හමුදාය මෙතෙක් ඉතිහාසයේ වැඩිම මෙඩල් පළදින පුද්ගලයා වශයෙන් මමයි මේ වෙනකොටත් ඉන්නේ හිටියෙත් තාමත් මේ ඉතිහාසෙම ඉන්නේ. ඉතින් මේ වගේ පදක්කම් ප්‍රමාණයක් තිබෙන පුද්ගලයෙක් වශයෙන් මට ඒ තත්ත්වයන් හම්බුනේ නිකන් හම්බෙන්නේ නැහැ නේ මේවා. අනිවාර්යයෙන්. මේ වෙලාව මහන්සි වෙන්න ඕනේ කැප වෙන්න ඕනේ. ඒවා බොහොම කැපවීමෙන් කටද මං විතරක් නෙවෙයි කුඩාක් මේ වගේ කට්ටිය ඉන්නවා. නමුත් අර ඔබතුමා කියන චරිතය වෙන්න හේතු දක්වන්නේ නැත්තේ අර ජයග්‍රහණ කරපු සෑම ස්ථානක හිටීමේ වාසනාවක් තිබ්බේ හින්දා. නමුත් ඒවට ගොඩක් කැපකිරීම කරා. ඒත් එක්කම තමයි ඊළඟට කොවිඩ් එක ආවන් පස්සේ ඒකේ කාර්ය ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී වශයෙන් පත් කරා. ඉතින් දිනපතා රටේ ජනතාවට හැමදාම රෑ 2:00ට පාන්දර 2:00ට බුදියන්න ගිහිල්ලා සෑම channel එකක්ම මගේ ගෙදරට එනවා පාන්දර 4:45 විතර ඉඳලා සෑම channel එකක්ම එනවා. ඒ හැම එක්කෙනාට පුදයට වෙනකම් බ්‍රීෆින් එකක් කළා. රට අපි නොදන්න කොවිඩ් එකක් කොහොමද අපි මේක පාලනය කරගන්නේ කියලා එවකට මේ වෙලාවේදී ජනාධිපතිතුමා කියන උපදෙස් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාලත් එකතු වෙලා අපි සෑම වෙලාවකම අපේ ඒ දේ හරියටම අපි කරලා දුන්නා. ඒක නම් ඇත්ත අපිටත් පුදුමයි. කොයි වෙලාවෙ ගත්තත් ආස කරනවා. 5ට ගත්තත් 10ට ගත්තත් දවල් ගත්තත් රැයට ගත්තත්. මේක විය යුතුයි. මම හිතන්නේ ඒක තමයි විනය කියන්නේ නේ. පුද්ගලයෙක්ගේ විනය කියන්නේ ඒකයි. විනයක් තියෙන පුද්ගලයෙක්ට අදිෂ්ඨානයක් තිබෙනවා නම් නොහැක්කක් නොමද කොහොමත් කරන්න පුළුවන්. මේ රටේ ජනතාවටත් කියන්න තියෙන එක තමයි. අපි හැම එක්කෙනාටම අපින් විය යුතු දෙයක් තියෙනවා. අපි පුද්ගලයෙක් වශයෙන් අපි ඉපදෙලා මේ රටේ ඉපදිච්චට සන්තෝෂයි. සමහර කට්ටියක එක කතා කියනවා. අපි සන්තෝෂයි අදත් කියනවා. මරණකම් කියනවා. ශ්‍රී ලාංකිකෙක් වීමේ අපිට වාග්යයක් තිබුණා කියලා. අපෙන් විය යුතු රාජකාරියක් තියෙනවා. අපි තෝරාගත්ත ඒ රස්සාවේ හිටිට රාජකාරියක් තියෙනවා. හැම පුරවැසියෙක්ටම වගකීමක් යුතුයකමක් තියෙනවා. ඒවා අපි හරියට අපේ යුතුයකම වගකීම අපි ඉෂ්ට සිද්ධ කරනවා නම් අපිට මේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ඕන පුද්ගලයෙකුට දෙන්නේ. ඉතින් මම දකින්නේ අපි මේ තත්ත්වයන් ඇති කරගත්තේ බොහොම කැපකිරීම කරලා මේවා කවදාකවත් ප්ලේට් එකක දාලා හම්බෙච්ච දේවල් නෙමෙයි. අපි විතරයි දන්නේ අද මේ කතා කරන අද දිනේ වුණත් මේ රටේ තියෙන තත්ත්වය වෙනුවෙන් මොකද්ද හමුදාව මේ අවස්ථාවේ නොකරන්නේ අපේ සාමාන්‍ය රාජකාරී වලට අමතරව අපි කොවිඩ් වෙනුවෙන් වැඩ කරා හරිත කෘෂිකර්මයක් වෙනුවෙන් අදත් බැලුවා කෘෂිකර්මාන්තයේ පොහොර ටික යන්න තියෙන පොහොර ටික යනද කියලා ඊළඟට එන්න තියෙන පොහොර සම්බන්ධයෙන් යූරියා එන්න තියෙනවා ඒවා ආව බෙදලා දෙන සම්බන්ධ මේ හැම දෙයකම කැප වෙනවා. ඉතින් අපි බොහොම මහන්සි වෙලා කටයුතු කරන්නේ මම හිතන්නේ අපි තවමත් අදටත් අපි බැලුවත් පැය 5ක්වත් අපිට බුදියන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වට හමුදා ජීවිතය දිහා බැලුවහම මට කරන්න බැරි වුණු දෙයක් තියෙනවා කියලා හිතුවොත් දෙයක් තියෙනවද? නෑ මම දකින්නේ නැහැ මේ නොතෙක් තාමත් එහෙම දෙයක් මට තියෙනවා කියලා. අපිට පෞද්ගලිකව කරගන්න බැරිච්ච දේවල් තියෙනවා නැතුව මේ පෞද්ගලිකව. ඒ ඇවිල්ලා ළමයිත් එක්ක ඉන්න අවස්ථාවක් හම්බුන්නේ මගේ ඒ කියන්නේ ජීවිත කාලෙම අපි බැන්දන් පස්සේ ළමයි හම්බුනන් පස්සේ ළමයිත් එක්ක කාලයක් ගත කරලා නැහැ. මම ගත්තොත් උදාහරණයක් වශයෙන් මගේ දුවලා ඉස්කෝලේ යන කාලේ මං හිතන්නේ ලොකු දුවගෙන නම් පන්තියට 3 පාරක් විතර ගිහිල්ලා ඇති. පොඩි දුවගේ පන්තියට ගිහිල්ලා මම හිතන්නේ එක පාරක් ගිහිල්ලා ඇති. ගිහිල්ලා නැහැ කවදාවත්. ඉතින් ඒ වගේ අපිට අවස්ථාවන් හම්බෙච්ච නැති දේවල් කියනවා නම් පෞද්ගලික විතරයි ඒ වගේ දේවල් හම්බුනේ නැත්තේ මග ඇරිච්ච දේවල් තියෙන්නේ. නමුත් හමුදා ජීවිතයේ කිසිම දෙයක් මග ඇරිලා නැහැ. හැම දෙයක්ම අපි මහන්සි වෙලා නිකන් හමුදා කිසිම දෙයක් නිකන් දෙන්නේ නැහැ. කනගාටුවක් තියෙනවද අර පෞද්ගලික ජීවිතයේ දේවල් මග ඇරිච්ච එක? මෙහෙමයි ඉතින් ළමයි වෙනුවෙන් කරගන්න බැරි වෙච්ච දේවල් මට මීට වැඩි යමක් කරගන්න තිබ්බා කියන අවස්ථාවන් දකින්න නැතුව නෙමෙයි. ඒ වගේ කෙනෙක් විදියට. ඔව් අනිවාර්යයෙන්ම. ඒක තියෙනවා. නමුත් මං අද සන්තෝෂ වෙනවා ළමයි දෙන්න එහෙම නැතුණත් හොඳ තත්යකට වෙලා තියෙනවා. අපි කරපු හොඳවල ප්‍රතිඵලයක් කියලා හිතන්න පුළුවන්. ඉතින් එහෙම වෙලා තියෙනවා ළමයි දෙන්න ඉතාමත් හොඳට ඉගෙනගෙන ඉතාමත් හොඳට ඉන්නවා. ඉතින්
ඒ වුණාට අර සාමාන්‍ය පුරවැසියෙකුට තියෙන තත්ත්වයක් තිබ්බේ නැහැ. ගත කරන්න කාලයක් ගත කරන්න. එහෙම අපිට හම්බෙලා නැහැ කවදාවත්. 7. ඔබ විශාල පිරිසකට නායකත්වය දෙන නායකයෙක්. ඔබ වර්තමානයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියක්. නායකත්වය ගැන අපේ රටේ සමස්ත මේ රටේ තරුණ තරුණියන්ට යමක් කියලා දෙන්න විනාඩි කිහිපයක් මම ඔබට දැන් දුන්නොත් මොනවද ඔබ කියන්නේ? ඔව් නායකත්වය කියන්නේ නායකත්වයේ ගුණාංග ගොඩක් තියෙනවා. ඔබතුමා විනාඩි කිහිපයක් කිව්වම නම් ඉතාමත්ම අපහසුයි. නායකත්වය කියන්නේ විශාල පාඩමක්. හැබැයි ඔබට පුළුවන් ඔළුවට වදින්න යමක් කියන්න. ඕ නෑ මම කියන්න තියෙන මෙච්චරයි. නායකයෙක් වුණාම ඉස්සල්ලාම නායකයාට විනයක් තියෙන්න ඕනේ. ඒත් එක්කම නායකයෙක් හැම වෙලාවෙම තමුන්ගේ යටතේ සිටින පුද්ගලයන්ට දෙන්න පුළුවන් කියන්නේ පුළුවන් දැනුම සියල්ලක්ම දෙන්න උත්සාහ කරන්න ඕනේ. තමුන්ටම දෙන්න බෑ. වෙනත් විදිහෙන් දෙනවා අපි. ඒත් එක්කම ඔවුන් රැක බලා ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. අපි දෙන්න ඕනේ හරි දේ කියන දේ කරනවා කියලා. දැන් උදාහරණයක් වශයෙන් මම 58 සේනාංකේ යද්දි හෙට ක්‍රියාන්විත කරද්දි අද ගිහිල්ලා කතා කරද්දි කියනවා. අද හෙට දවසේ ක්‍රියාන්විතයේදී අපි කරන්න ගියාම සමහරලාට අපි 25 දෙනෙක් මැරෙන්න අවස්ථාවක් තියෙනවා. 100ක් තුවාල වෙන්න පුළුවන්. නමුත් අපි මේ දේ රට වෙනුවෙන් කළ යුතුමයි. මාත් වෙනවා ඔබත් වෙන්න ඕන අපි ඔක්කොම එකට යන්න ඕනේ. හරිද? එහෙම කියලා බොරු කරන්න ගියේ නෑ. මිනිසුන්ට ඇත්ත ඇති සැටියෙන් තමුන්ගේ කට්ටියට කියන්න ඕනේ. නැතුව එකක් පෙන්නලා වෙන දෙයක් වුණොත් හෙට දවසේ ආපවන දෙන්න බෑ. අද දවසේ ෂේප් වෙන්න පුළුවන්. හෙට අනිත් ආපහු තමුන්ට අන දෙන්න හම්බ වෙන්නේ. ඉතින් නායකයෙක් වුණාම තමුන්ගේ යටතේ ඉන්න පුද්ගලයන්ට තමුන් බලාපොරොත්තු වෙන දේ නැත්තම් තමුන්ගේ පොදු අරමුණ කරා යන්න නම් ඒක පැහැදිලිව ලබා දෙන්න ඕනේ. ඒකට ලබා දිය යුතු සම්පත් අපි ලබා දීමට කටයුතු කරන්න ඕනේ. ඔවුන් ඒක සඳහා දිරිගන්නන්න ඕනේ. ඔවුන්ගේ මොරාල් එක තියා ගන්න ඕනේ. එතකොට ඒත් එක්කම තමයි ඔවුන් සැමදා රැක බලා ගන්න අපිට මොකක් හරි වැරදුනත් අපි වෙනුවෙන් හිට ගන්නවා කියන තත්ත්වය තියා ගන්න ඕනේ. අද ඔබ දකින්න සමහරලාට මම දැක්ක මේ ඊයේ පෙරේදා කියවුවා මේ සමහරලාට මේ තිද්ද තත්ත්වයට නැතේ හමුදා ප්‍රතිවරයටත් යම් දේවල් කියනවා. හරිද? එදා යුද්ධෙදී යුද්ධ ජයග්‍රහණය වෙලාවේ භූමියේ හිටපු මම තමයි මේ රටේ ඉන්න එකම පුරවැසියා මගේ පවුලත් එක්ක රටක් තහනම් කරලා ඉන්න එකම පුරවැසියා මම විතරයි. එතකොට මටවත් මගේ ළමයිටවත් ඇමරිකා එක්සත් ජාතිපදයේ තහනම් කරලා තියෙනවා. එතකොට ඒ භූමියේ සටන් කරපින්න මම එදා මම තමයි භූමි හිටපු පුද්ගලයා වශයෙන්. නමුත් එතකොට හමුදාපතිවරයාට මේ තත්ත්වය ඇති කරන්නේ නැහැ. ඒ පුද්ගලයාට ඇති කරන්නේ. අද කුරුණෑගල වෙච්ච අවස්ථාවටත් අනුරාධපුර වෙච්ච දෙයටත් ගාල් වෙච්ච දෙයට සමහරට කියනවා හමුදාපතිවරයා තමයි මේව ඔක්කොම වගගෙන. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක අපි වගකීම් බාර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අවස්ථාවකටත් අපි හමුදා ඒකයි මම කියන්නේ කිව්වොතුමා ඇහුවේ නායකත්වය කියන්නේ. අපි රටේ අපේ රටේ ඉන්න පුද්ගලයන් රැක බලා ගන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මං හිතන්නේ නායකත්වය විවිධ ආකාරයේ බලන්න පුළුවන්. නමුත් හමුදා නායකත්වයක් නැත්නම් බුදුබැහැව රටේ ජනතාවට කියන්නේ අපේ හැම එක්කෙනෙක්ම නායකත්වයක් ගන්න තමුන් ඉන්න පරාසයේ නායකත්වයක් ගන්න තමුන් උත්සාහ කරන්න ඕනේ. ඒ නායකත්වයක් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකෝ තමුන් ඉන්න කණ්ඩායම අපි දන්න පුඩා ගන්නවා. ඒ නායකත්වය. ඉතින් නායකත්ව ගුණාංග හැම එක්කෙනෙක් සතුව තිබිය යුතුයි. මොකද ඉදිරියට තමුන් යන්න එපයි. එක තැනකින් ඇවිල්ලා නැහනේ. ඒකෙන් හින්දා මං හිතන්නේ මේ අවස්ථාවේදී කියන්න තිබෙන්නේ තමුන් ඉස්සල්ලාම හරියට හදාගන්න ඕනේ ක්‍රමවේදය. තමුන් හොඳ දැනුමක් තියෙන්න ඕනේ. නායකයෙක් වුණාම තමුන්ට නාය දැන් අපිට මේ හමුදාපතිවරය වශයෙන් අපිට දෙන්නේ හමුදායේ දේවල් පමණක් නෙමෙයිනේ. ඒ සමහර දේවල් අපි දන්නේ නැහැ. කොයිඩ අපි දැනගනවත් හිටියේ නැහැනේ. නමුත් හැකි ඉක්මනින් ඒක ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන තමුන්ගේ අනික් කට්ටියට තමුන්ට අදහසක් දෙන්න බැරි නම් උපදේශයක් ඒ தત્ත්වයේ දැනුමක් නැත්තම් වෙනත් කට්ටිය ලව්ව හැදී යොදවලා ඒ දැනුම ලබා දෙන්න ඕනේ. තමුන්ගේ යටතේ ඉන්න කට්ටිය සූදානම් කරන්න ඕනේ. තමුන්ගේ අදිෂ්ඨානය කියන්නේ පොදු අදිෂ්ඨානයේ අරමුණ ඉෂ්ට සිද්ධ කරගන්න ඔවුන්ව සකසන්න ඕනේ. ඒත් එක්කම ඔවුන්ව රැක බලා ගන්න ඕනේ. ඔවුන් වෙනුවෙන් කවදාකවත් අහක බලන්න බෑ. එතකොට ඒ කට්ටිය මොරාලේ දැන් අපි බලන්න අපි ඊයේ දිනේ 18 වෙනිදාත් අපි හමුදාවේ 8110 දෙනෙක් සොල්දාදුවන් නිලධාරීන් 396 දෙනෙක් ප්‍රොමෝට් කරා. මගේ මේ හමුදාපති කාලේ දැනට 96000කට ආසන්න සංඛ්‍යාවක් සොල්දාදුවන් මම අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය යටතේ ප්‍රොමෝට් කරනවා. හැම අවස්ථාවකදී මම බලනවා කට්ටියට ඒ උසස් වීම උන්ට ලබා දෙන්න. උන් ලබා දිය යුතු අවශ්‍ය යුතුයකම ඉෂ්ට සිද්ධ කරන්න බලනවා. මගේ හමුදායේ යුද හමුදාවේ හැම සොල්දාදුවෙක්ටම ගෙදරක් හදන්න ක්‍රමවේදයක් දැන් අපි ලෝන් ස්කීම් එකක් හදලා දෙනවා. හැම එක්කෙනෙක්ටම ගෙදරක් හදන ඕනම හමුදාවේ නිලධාරියෙක් වේවා සිසුනෙක්ට ගෙදර හදනවා නම් හමුදාවේ ශ්‍රමදායකත්වය දෙන්න
මම කටයුතු කරලා දෙනවා. ඉතින් මේ වගේ දේවල් වලින් හොඳ මොරාල් එකක් එනවා. අපි රැක බලා ගන්නවා. අපේ නායකයා අපි රැක බලා ගන්නවා කියලා. නායකයෙක් තමුන්ගේ කොටස තමුන්ගේ සබෝඩිනේට්ස්ලා රැක ගන්නවා නම් ඔවුන් පණ දෙන්න හරි මේ රටේ මිනිස්සු ඉන්නවා. වටිනා අදහසක්. 8, දැන් ඔබ මේක තරමක් දුරට කතා කරලා නමුත් පැහැදිලි කරගත යුතුයි. පහුගිය 9 වෙනිදා ඇතිවෙච්ච සිද්ධි සහ ඉන් පසු ඇතිවෙච්ච සිද්ධිවලදී යුද හමුදාව හරියට ක්‍රියාත්මකුනේ නැහැ කියලා එහෙම චෝදනා කරනවා. ඒකට පැහැදිලි පිළිතුරක් තියෙනවද? නෑ අපිට ක්‍රියාත්මක මෙහෙමයි රටක හමුදාව යොදවන්නේ එක් අවස්ථාවකදී. සාමය රඳවා ගැනීම සාමාන්‍යයෙන් පොලිසියේ කර්තව්‍යයක්. එතකොට පොලිසියට සහාය වීමක් තමයි හමුදාවේ මෙවැනි තත්ත්වයක් යටතේ කරන්නේ. ඉතින් පොලිස්පතිවරයා කඳවුර ඔබ දකින්න නැති 9 වෙනිදා අවසනවන්ත අවස්ථාවේදී සිදුවීමත් සමග එක් අවස්ථාවකදී හමුදාවක් හැඳවෙනවා. ඊට ඉස්සෙල්ලා අපි සම්යම් ස්ථානවල රිසර්ව්ස් වශයෙන් හදිසි අවස්ථාවක සහාය දක්වන්න හිදලා තිබ්බා. නමුත් අපි ඍජුව සම්බන්ධ වෙන්නේ 9 වෙනිදා අර ප්‍රහාර එල්ල කරන් පස්සේ යම් කිසි අවස්ථාවක තමයි අපි සම්බන්ධ වෙන අපි කැඳවුවන් පස්සේ. එතනින් පස්සේ හිටියා. නමුත් හැම ස්ථානයකම හමුදාව ඔබ දන්නවා 9 වෙනිදා විශේෂයෙන්ම 6 වෙනිදා මේක යම් කිසි මේ අවස්ථාවේදී විමර්ශනය කරන හින්දා කරුණු කීම මම හිතන්නේ ඉතාමත් හොඳ මදි. කෙසේ වෙතත් එදා සවස් 9 වෙනිදා සවස් භාගයේ පැය 3ක් වෙන කෙටි කාලයක ඉතාමත්ම ඕගනයිස් ක්‍රමයකට රටේ හැමතැනම විවිධ ප්‍රදේශවල එකම ආකාරයට යම් ප්‍රහාරයන් නිවෙස් වලට එල්ල කරනු ලැබුවා. විශේෂයෙන්ම දේශපාලඥවරුන්ට වගේ වෙනත් පුද්ගලයන්ට අනිත් අහිංසක පුද්ගලයන්ට පවා මේ වගේ තත්ත්වයන් ඇති වුණා. ඉතින් මේ හැමතැනම හමුදාව නැහැ. හමුදාව කැඳපුවේ ඉඳලා යන්න සම්කිසි සමහරලාට කාලයක් ගත වෙනවා. එතකොට සමහරලාට අපි පොලිසිය වලට අපි සම්බන්ධ කරලා තිබ්බ කණ්ඩායම් උදාහරණයක් වශයෙන් යම් අනුරාධපුරේ ගත්තොත් අපි ඇටච් කරලා තිබ්බා. ඉතින් ඒ අනකොට සමහර තැන්වලදී ඒ ආකාරයෙන් ක්‍රියා කරගන්න බැරි වෙච්ච අවස්ථාවන් තිබෙනවා. නමුත් පොදුවේ ගත්තොත් අපි යම් කිසි ආකාරයක මේ තත්ත්වයක් ඇද්දී විශාල ප්‍රමාණයක් අපිට රැකගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. අපිට පැය 24කට වැඩි අඩු කාලයක් කෙටි කාලයක් තුල අපිට හැකියාව ලැබුණා රටේ තත්ත්වය පාලනය කරලා මේ අද තියෙන තත්ත්වයට පාලනය කරගන්න යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා පොලිසියත් එක්ක එකතු වෙලා පාලනය කරගත්තා. නමුත් සුළු සිද්ධි සුළු නෙමෙයි යම් කිසි ඇතිවෙච්ච පුද්ගලයාට සුළු නෙමෙයි විශාල ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ තත්ත්වයක් නැතුණා. නමුත් හමුදා විශ්ෙන් කළ යුතු සියලුම කර්තව්‍යයන් අපි කරනු ලැබුවා. නමුත් සමහර තැන්වල යම් අඩුපාඩුකම් වුණා නැතුව නෙමෙයි. වුණා තැන් තිබෙනවා නැතුව නෙමෙයි. ඒ භූමියේ ඉද්දී ක්‍රියාකාරී කරද්දී ඒක තමයි මම කිව්වා ඉස්සෙල්ලා එක තැන්වල තියෙන හැටියට මේවා කරද්දී අඩුපාඩුකම් තිබ්බා. ඒවා අපි මගහරවා ගන්න ඉස්සරහදී කටයුතු කරනවා. යම් කිසි පුද්ගලයෙක් හිතාමතා හෝ නමුත් හමුදා ක්‍රමවේදයට කළ තිබෙන්නේ නැත්නම් අපි පුද්ගලයන්ට විරුද්ධව අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. නමුත් මේ පිළිබඳව දැනට අපි පරීක්ෂණ කරගෙන යනවා. හමුදාව මතක තියාගන්න අපි පැය 24ක් යන්නේ ඉතලා පැය 10ක් පැය 6ක් 7ක් වෙන කෙටි කාලයක් තුල අපි යෙදවු වෙලා ඉඳලා පැය 6ක් 7ක් ඇතුළත අපි රටේ තත්ත්වයේ සාමතාවනීය තත්ත්වයකට පත් කරගන්න අපි කටයුතු කරන ලැබුවා. 9, දැන් රට තියෙන්නේ ඊටම අමාරු තැනක් කියලා අපි හැමෝම දන්නවනේ. ඒක අයහන් ගන්න දෙයක් නෑනේ. රටේ ඉන්නේ ආර්ථික අර්බුදයක. මේ ආර්ථික අර්බුදේ ජය ගන්න යුද හමුදාව දැන්ටමත් විවිධ දේවල් කරනවා. හමුදාවට නායකත්වය දෙන කෙනා විදිහට ඔබතුමා මේ වෙලාවේ හඳුනාගෙන තියෙනවද පිරිස් බලයේ විශාල ප්‍රමාණයක් ඉන්නවා යුද හමුදාවට. රටේ ආර්ථික අර්බුදේ ජය ගන්න තව මෙන්න මේ දේවල් කරන්න පුළුවන් කියලා යුද හමුදාව පැත්තෙන් කළ හැකි දේවල් හඳුනාගෙන තියෙනවද සහ ඊට දායකත්වය දෙන්න බලාපොරොත්තු වෙනවද? ඔව් අනිවාර්යයෙන්ම. ඔබතුමා කිව්ව විදිහට ඔබ දන්නවා ජනාධිපතිතුමා මිට වසරකටත් වැඩි කෙටි කාලයකට ඉස්සෙල්ලා හමුදාවේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් රෙජිමෙන්තුවක් හදන්න කියලා කිව්වා. ඒ අනුව මම හමුදාවේ කෘෂිකර්ම රෙජිමෙන්තුවක් හැදුවා. ඒක හදලා ඒකෙන් අපි බලන ස්වයංපෝෂිත වෙන්නේ කොහොමද කියලා හමුදාවක් වශයෙන් කරදරයක් නැතුව කොහොමද කරන්න කියලා. අපි කියන විශාල භූමි ප්‍රමාණයක් මේ වෙනකොට අස්වැන්න දාගලා ගොවිතැන් කරනවා. අපි කටයුතු කරන ලබනවා. ඒත් එක්ක අපි රටට දායකත්වයක් සපයන්න අපේම වඩු අපි දැන් ආම්පන්න අපි හදා ගන්නවා. අපි ගත්තොත් ඉස්සරම දාන බෙල්ට් එතකොට ගියාම මේ වගේ ඇඳුම් සමනත් අපිට අපරල්ලකුත් තියෙන ඇඳුම් මහගන්න. ඒ විතර නෙවෙයි විවිධ අපිට අවශ්‍යතා අපි විසින්ම සපය ගන්න අපි මේ වෙනකොට කටයුතු කරලා තිබෙනවා. ඒත් එක්ක තමයි දැන් අවි වුණත් අපි පතුරොන් හදන ඒවා වුණත් අපි මේ වෙනකොට පරීක්ෂණ කළා ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ අපිට සුළු කාලෙකින් ඒ වුණොත් අපිට හදා ගන්න පුළුවන් හැකියාවක් තත්ත්වයක් අපි ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒත් එක්කම අපි ගත්තම අපේ IT පැත්තෙන් ඒ පැත්තෙන් දැන් දකින්න ගත්ත හමුදාව අපි කොච්චර විනයක් ඇති විශාල කැපවීමකින් කටයුතු කරන මිනිස් බලයක් ඉන්න දැනුම ඒ වගේම සම්පත් අත්දැකීම් නායකත්වයේ මේ කියන හැම දෙයක්ම පිරිපුන්
හමුදාවක් මේ රටේ තියෙන්නේ. ඉතින් අපි අපේ දේවල් අපි ඔබතුමා කියන විදිහට අපි ලබා දීලා තිබෙනවා. ඔබ දකින්න දෙකයි කොවිඩ් වලට අපි දුන්නා. හරිත කෘෂි කර්මාන්තයට ලබා දුන්නා. අපි ගොඩනැගිලි හදන ඒවට හමුදාව යොදවලා අපි ඒ සපෝට් එක අපි දීලා තියෙනවා. ඊළඟට ඔබ දකින්නද ක්‍රීඩා භූමි පාසල් වල සංවර්ධනයට ඒ පැත්තෙන් කියන අපි ආගමික පැත්තෙන් ඒ සංවර්ධනයන් වලට අපි යොමු වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට කළ හැකි පමණක් නෙවෙයි අපිට කළ නොහැකි දෙයක් වුණත් අපිට අවස්ථාව දුන්නොත් අපි බහැලා අපි අවස්ථාව කරනවා. ඉතින් ඔබ දකින්න ඇති දැන් තිබ්බ පෙට්‍රල් මේක ආවන් පස්සේ ඒවා ප්‍රවාහනය කිරීමේදී ඒවා ලබා දීමේදී ඒවටත් අපි සම්බන්ධ වුණා. ඉතින් ඒ ආදි වශයෙන් රටේ තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මොකද්ද බැහැ කියන්නේ? බැහැ කියලා දෙයක් නැහැ. දැන් මේ රටේ තියෙන රජයක් විසින් ගනු ලබන පියවර වලට අපි අනිවාර්යයෙන්ම අපි ඉන්නේ ව්‍යවස්ථාව සහ රට ආරක්ෂා කරගන්න. අපි ඒ කටයුතු කරන ගමන් අපි කුඩා ආර්ථිකයක් තිබිච්ච රටක් තියෙන රටක් අපිට දෙන්න පුළුවන් දායකත්වයන් තියෙනවා. ඒ ඕනම තත්ත්වයක අපි ඒ අවස්ථාවනදී අපි ඉදිරිපත්ලා කියනවා අපි මේවා කරලා දෙන්න අපි මේවා කරන්නම් කියලා. අපි සෑම අවස්ථාවකදී මේ රට ව්‍යවස්ථානුකූලව රට ආරක්ෂා කරගන්න රටේ ජාතිය ආරක්ෂක වෙන යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව රටේ ජනතාව ආරක්ෂා කරගෙන ගම රටේ ජනතාව වෙත ලබා දිය හැකි ඕනම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කළ හැකි ඕනම ක්‍රියාවක් කරන්න අපි සැදී පැහැදී කැපවිලා ඉන්නවා. ඔබ මොකද හිතන්නේ අපිට නැගිටින්න පුළුවන් වෙයි? අනිවාර්යයෙන්ම වැහි කියලා දෙන්න කොවිඩ් කාලෙත් කට්ටිය උමනේ කිව්වේ අපි මේ කියලා කිව්වා. අපි ඒ වෙලාවේ කිව්වා අපි අනිවාර්යයෙන්ම කොවිඩ් වලින් ලෝක සිතියමේ ශ්‍රී ලංකාව හොඳ ස්ථානයකට අපි ගේනවා කියලා එදා අපි කිව්වා පැහැදිලිවම. අපි ඒක ඒ ආකාරයෙන්ම කරුණ ලැබුවා. අදටත් කියන්න තියෙන එක බැහැයි කියලා දෙයක් නැහැ. අපි අනිවාර්යයෙන්ම එකාමෙන් නැගිටින්න ඕනේ. මේ තියෙන ප්‍රශ්න මේක දැන් මේ තියෙන ප්‍රශ්න බැලුවම් පස්සේ මේකේ මේ අවස්ථාවේදී ඔක්කොම එකාමෙන් නැගිටින්න ඕනේ. මේකේ යම්කිසි අර්බුදයක් අපි කිව්වාගේ ඔබතුමා මගෙන් අහන්න දෙයක් නැහැ. මුළු රටම දන්නවා තියෙන අර්බුද මොනවාද කියලා. මම හිතන්නේ මේක හොඳම අවස්ථාව. අපි මේ අවස්ථාවේ එකාමෙන් නැගිටලා මේ තියෙන අපේ තියෙන විවිධ අදහස් ඒවා පොඩ්ඩක් පසක තියලා හොඳ දක්ෂයන් ඉදිරිපත් වෙලා දන්න පුද්ගලෙක් ඉන්නවා මට තනතුරක්ම ඕනේ නැහැ මේ වැඩක් කරන්න. මම දන්න තත්ත්වේ කියන්න පුළුවන් මගේ ෆීල්ඩ් එකේ මේක තමයි තියෙන්නේ මම දන්න දැනුම මේකයි කියලා. ඔබලා දන්නවා සියලුම නාලිකා මේ වගේ ඉන්ටර්විව් කරනවා. කට්ටියගේ දැනුමත් අරගෙන අපි රටක් වශයෙන් නැගිටින්න හොඳම අවස්ථාව මට අනිවාර්යයෙන්ම විශ්වාසයි. මට තද බල විශ්වාසයක් මට තිබෙනවා. අපිට විශ්වාසයක් තියෙනවා හමුදාවන් වලට විශ්වාස වෙනවා අපේ රට අපිට ගොඩනගන්න පුළුවන්. අපි එකාමෙන් නැගිටලා මේ කුලල් කා ගන්න නැතුව ප්‍රශ්න මේවා කරගන්න නැතුව නැගිට්ටොත් අපිට කෙටි කාලෙකින් අපිට අනිවාර්යයෙන්ම නැගිටින්න පුළුවන්. ඒක 100% විශ්වාසයි. ටර්නින් පොයින්ට් එක. අනිවාර්යයෙන් මේකට එනවා ඒක තමයි ජීවිතේ වුණත් අපිට ඒක තැන්වල එනවා. මේවා ආදර්ශයට අරන් අපිට වැරදිච්ච තිබෙච්චවල් හදාගෙන අපි හරි ක්‍රමයක් හදාගෙන අපි ගොඩ යන්න ඕනේ. එතකොට අපිට අරමුණක් තියෙන්න ඕනේ. අපි මෙන්න වසර දැන් යුද හමුදාය 2020-25 කියලා අපි ඉදිරි දැක්මක් දක්වුවා. ඒ වගේ මොකක් හරි අපි ඉන්නේ ඇත්තටම මෙතන කියලා දැන් ඔක්කොම කියනවා අපි මෙතන ඉන්නේ කියලා කියනවා. අපිට යන්න ඕනේ මෙතන දීර්ඝ කාලිනව කෙටි කාලින මෙතනට යන්න ඕනේ. ඒකට සැලැස්මක් අනුව අපි අනිවාර්යයෙන්ම නැගිටලා මං හිතනවා පවතින රජයත් ඒක සම්බන්ධයෙන් කටයුතු කරයි විපක්ෂය ඔක්කොම එකතු වෙලා රටේ සියලුම ජනතාවක සහයෝගය දක්වලා මේ දේ කරයි කියලා බලාපොරොත්තු වෙනවා. 10, අවසාන ප්‍රශ්නේ කොටසකට ආරම්භයේදී උත්තර දුන්නා. අහන්න හිටිය හමුදාපති ධුරයට සමුදෙන්නේ කොයි කාලෙද කියලා ඒකට උත්තරයක් හම්බුණා. හමුදාපති ධුරය මෙහෙම හමුදාපති ධුරයක් කාලයක් දීලා තියෙනවා. මට හමුදාපති කාලයක් මේ වෙනකොට ලබා දීලා තිබෙනවා. ඒ කාලේ අනිවාර්යයෙන්ම මම සේවය කරන්න ඕනේ. ඉන් පස්සේ ඕන වෙලාවක රටේ සේනා විධායකයට පුළුවන් ඕනනම් දීර්ඝ කරන්න පුළුවන් නැත්නම් යන්න කියන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඉතින් රටට අවශ්‍යතාවයක් තිබෙන ගමන් අපි කොහොමත් බැඳිලා ඉන්නවා අපි සේවා කාලයක් තුල වැඩ කරන්න. ඒ සේවා කාලය අනිවාර්යයෙන්ම ඉස්ස සිද්ධ කළ යුතුයි. ඒක නෙමෙයි වැදගත්ම කොටස. දේශපාලනයට එනවද? නෑ එහෙම දැනට ඒ වගේ අදහස් අපේ නෑ. ඉතින් ඔය විවිධ කට්ටිය දාන අදහස් සමහර කට්ටිය දේවල් කියනවා. මම දන්නේ හමුදාව ගැන පිළිබඳව ඉතින් මේ පිළිබඳව කටයුතු කරලා රට සේවයක් කරන්න අදහසක් තියෙනවා මිසක් දැනට කරගෙන මිසක් ඕවා පිළිබඳව අපි කිසිම අදහසක් මේ වෙනකොට අපි ඕවා උඩට දාගන්නත් නැහැ දාගන්න බලාපොරොත්තුකුත් නැහැ. දැනට නෑ දැන්ට මේ ඇත්ත කතාවේදී මෙහෙමයි අපි දැන් හමුදාවේ සේවය කරන්නේ අපිට හැම අවශ්‍යතාවයක් නෑ මොකද දැන් අපි සෑහෙන මහන්සි වෙලා අපි වැඩ කරලා තියෙනවා. ඉතින් අපිට මේ தත්ත්වය බුදුමයි හුවා මේ ඉතිසලා ප්‍රශ්නයක රට මේවා කරන්න ඕන தත්ත්වයට උදව් කරනත් කියලා. ඉතින් අපිට කරන්න උපරිම කරන්න ඕනේ. කළා යම් කිසි දවසක අපිත් විශ්‍රාමයක් ගන්න ඕනේ. අපිත් විශ්‍රාම සුවයෙන් ඉන්න. හැබැයි ඔබ ওই පුටුවෙන් ගියත් ඔබ රටට යමක් කරන්න පුළුවන්. කරන්න ක්‍රමවේදයන් තියෙන ඕන තරම්. ඉතින් ඒ අවස්ථාව අනුව කටයුතු කරන්න ඕනේ.
ඉදිරියට හම්බ වෙන අවස්ථාවක් එක හැකියාව තියෙනවා දැක්මක් තියෙනවා. ඔව් හැකියාවකුත් තියෙනවා දැක්මකුත් තියෙනවා කැපවීමකුත් තියෙනවා. පෞද්ගලික ජීවිතයේ ඔබ කොයි වගේ චරිතයක්ද? බොහොම ගෙදර ඇත් එක්ක. ඔව් ඉතින් ගෙදර ඇත් එක්ක මෙහෙමයි. ඉතින් ගෙදර ඇත් එක්ක කොහොම මේ සෙන්සිටිව් චරිතයක් ඉතින් අපි මේ විදිහට කරන්න පුළුවන් උපරිම කරනදී මේ දවස්වල ඇත්තටම අපිට පෞද්ගලික ජීවිතවල කරගැනීමේ තත්ත්වයන් ගොඩක් අඩුයි. මොකද මේ ගොඩක් වෙලාවට මේ කාර්යාලවල නැත්නම් මීටින් වල අපි එහෙම කාලය ගත කරන්නේ. දුවලා දෙන්නගෙන් චෝදනා නැද්ද? දුවලා දෙන්න මගේ දුවලා දෙන්නගෙන් චෝදනා කියන්නේ දුවලා දෙන්නට එහෙම අවස්ථාවක් නැහැ මාව ගොඩක් වෙලාවට දකින්න. මගේ දුවලා දෙන්න පිටරට ඉන්නේ. ඉතින් මම මගේ දුවලා අවුරුදු දැන් දෙකමාරකින් දැකලත් නැහැ. ඉතින් මේ වගේ පාඩුන් අපිට වෙලා තියෙනවා හමුදාවේ ඉන්න එකෙන් කරන්න දෙයක් නැහැ. ඉතින් පෞද්ගලික ජීවිතවල ඉතින් බොහොම සාමාන්‍ය සරල පුද්ගලයෙක් හැටියට ජීවත් වෙන්න උත්සාහ කරන්න හැම වෙලෙම. නමුත් මම යම් කිසි තත්ත්වයක් හැම වෙලෙම තියාගෙන ඉන්න පුද්ගලයෙක්. ඒ තත්ත්වෙ මේන්ටේන් කරනවා. නමුත් ආගමනුකූලව හැම වෙලෙම හැම වෙලාවකම දකින්න ඇති මම අදහන බුද්ධ ආගම හොඳ බෞද්ධෙක්. ඉතින් හින්දා බෞද්ධ ආගමනුකූලව අපි කාලය ගත කරනවා. හැම වෙලාවෙම හිතන්නේ කාටද හොදක් කරන්න පුළුවන්, රටට හොදක් කරන්න පුළුවන් කියන වගේ චරිතයක් තමයි කවදත් ජනතාව මිනිහෙක් ආදරයෙන් කවදා හරි කියන්න පුළුවන් චරිතයක් බවට පත් වෙන තමයි. පෞද්ගලික ජීවිතේ මොනවද තව ඇචීව් කරන්න තියෙන්නේ? පෞද්ගලික ජීවිතේ ඇචීව් කරන්න දේවල් කියලා ලොකු දෙයක් නැහැ. ඉතින් ගෙදරක් හදාගත්තා. ඉතින් ඒක තව වසර 10ක් විතර ලෝන් එක ගෙවන්න තියෙනවා. ඒකින්ද ක්‍රම මාර්ග ඉතින් ඒ තත්ත්වයක් තියෙනවා. නමුත් ඉතින් ඊට අමතරව ඉතින් දෙයක් නැහැ. හොඳ පුද්ගලයෙක් වශයෙන් හොඳ පුරවැසියෙක් හැටියට රටට ඉපදිච්ච අම්මා තාත්තා උප්පත්තියක් ලබා දුන්න පුද්ගලයෙක් රටට කරන් පුළුවන් උපරිමයක් කළා. ජීවිතේ කාලය ගත කළා. හොඳ විදියට අපි මම බෞද්ධයෙක් වශයෙන් හිතන විදියට බුදුන් දැක නිවන් දකින්න තමයි බලාපොරොත්තු. අමුදාපත්තුමනි බොහොම ස්තුතියි. අපේ 10 questions වලට බොහොම ස්තුතියි. Thank you. Thank you. 10 questions.